හරිනේ හරි පුතේ බලා ගන්න ඔයාලගේ පේපරේ මම ඔයාලට කිව්වා අවංකවම මේ වැඩසටහන කරන්න කියලා. එතෙන්දී මම පොඩි chance එකකුත් දුන්නා. යාළුවෙක්ගෙන් චුට්ටක් මොනවා හරි අහගෙන ලිව්වා කියලා මම ඒකට මොකුත් කිව්වෙත් නැහැ. චුට්ටක් කතා කරන්නත් අවස්ථාව දුන්නා. මොකද මේ වැඩසටහන අති සාර්ථක වැඩසටහනක් ලෙස මම දකින්නේ මගේ මේ දැන් 11 වෙනි බැච් එක. මගේ 8 වෙනි බැච් එකේ ඉඳලා මම මේක පටන් ගත්ත වැඩසටහන යාළුවොත් එක්ක පේපරයක් ලියවෙන එක. ඉස්සර මම පුතේ වෙන වෙනම ලියුවා ඒක අසාර්ථකයි. යාළුවෝ ළඟ ඉන්නකොට උගෙන් එක ගානක් ඔයාට සෙට් වුණත් ඒත් ඇතිනේ දවසට. පැහැදිලිද? ඒ නිසා ඉල්ලීමක් කරනවා. ඔබට රාජාලියෙක් වෙන්න ඕන නම් පාත්‍යයන් සමග තියෙන සම්බන්ධතා සියල්ල මොකද කරන්න ඕන? නවත්තන්න වෙනවා. ඔබ පේපරේ ලියනකොට වාඩි වෙන්නේ පාත්‍යෝ එක්කනා. ඔබට ගානක් තියා ගානක් හදන්නවත් වෙන්නේ නැහැ. හරිනේ? තේරුණානේ? රාජාලියොත් එක්ක වාඩි වෙන්න. රාජාලියෙක් එක්ක වාඩි වෙන්න එක වටිනවා. හරිනේ? හරි. ගන්න පුතේ ටියුට් එක ගන්න එක මම කරන් පේපරේ ගන්න. පේපරේ ඔන්ලයින් ටුවන්ට මම උදේ 8ට නිකුත් කරා. 10ට කළා එන්න කියලා මම කිව්වා. හරි. බලාගෙන ඉන්න. පුද්ගලයෙක් රුපියල් 2000ක මුදලක් 7ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ බැංකුවක තැන්පත් කරයි. පළමු වර්ෂ අවසානයේ මුළු මුදල ලැබෙන මුදල සඳහා හිමිවන පොලිය. මේකට පුතේ ලේසිම ක්‍රමය තමයි 2100ට 7න් ගුණ කරන්නත් පුළුවන්. 2100ට 7න් ගුණ කර ගමන් උත්තරේ එනවා. නමුත් මගේ ළමයින්ට මම කියනවා මගේ අය නිසා ඒ ක්‍රමේ පුරුදු වෙන්න එපා. මෙන්න මේ ක්‍රමේ පොඩ්ඩක් පුරුදු වෙන්න තර්කානුකූල ක්‍රමේ. මේකේ විශේෂත්වයක් තියෙනවා. හේතුව තමයි විශේෂත්වය තමයි ඕනම ප්‍රතිශත ගානක් මේකෙන් හදන්න පුළුවන්. හැබැයි ඕනම ප්‍රතිශත ගානක් අරකින් හදන්න බෑ. මේකෙන් හදන්න පුළුවන් හින්දා තමයි මං කියන්නේ. එහෙනම් පුතේ 100ට 7ක් නම් අපෙන් අහන්නේ 2000කට කොච්චරද? අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද? හරස් ගුණිතේ x ලිව්වා. x එක්ක ඉන්න එක හැමතිස්සෙම යට. අනිත් දෙන්න ගුණ කළා උඩ. ඒක නීතියක්. බලාගෙන ඉන්න. බිංදු දෙකට බිංදු දෙක කැපුවා 20 7න් වැඩි කරාම කීයද පුතේ? ඇන්නේ 140යි. අත උසන්නේ 140 ආපු දරුවෝ. හරි. ලකුණු දෙකක් දෙන්න පුතේ. ලකුණු දෙකක් දෙන්න. ඊළඟට පුතේ දෙවෙනි ගාන මේ පළවෙනි ගාන මේ දෙවෙනි ගාන පැටියෝ 4x වර්ග ඍණ 25. පුතේ මේවට කියන්නේ සාධක කඩනවා. මේකේ මාතෘකාව තමයි වීජ්‍ය ප්‍රකාශනවල සාධක වෙන් කිරීම. මේක 9 වසරේ පාඩමක්. 9 වසරේ තියෙන 7 වෙනි පාඩම. වීජ්‍ය ප්‍රකාශනවල සාධක වෙන් කිරීම. මට කියන්න දන්න එකෙක් ඉන්නවනම් අපේ සිලබස් එකේ වීජ්‍ය ප්‍රකාශනවල සාධක කඩන්න පුළුවන් එකිනෙකට වෙනස් ක්‍රම කීයක් තියෙනවද? 5යි. වීජ්‍ය ප්‍රකාශනවල සාධක කඩන්න පුළුවන් එකිනෙකට වෙනස් ක්‍රම කීයක් තියෙන්නේ? 5යි. පළවෙනි එක පද දෙකක් සහිත වීජ්‍ය ප්‍රකාශනවල සාධක කැඩීම. පද දෙකක් සහිත වීජ්‍ය ප්‍රකාශන කියන්නේ පද දෙකක් සහිත වීජ්‍ය ප්‍රකාශනවල සාධක කැඩීම. පද තුනක් සහිත වීජ්‍ය ප්‍රකාශනවල සාධක කැඩීම. පද හතරක් සහිත වීජ්‍ය ප්‍රකාශනවල සාධක කැඩීම. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක කැඩීම සහ වර්ග දෙකක අන්තරේ. එහෙනම් මේක බැලූ බැල්මටම පේන්න ඕන උඹලට පුතේ වර්ග දෙකක අන්තරේ. ඔන්න බලපන් වර්ග දෙකක අන්තරේ හදන එක. 4 කියන්නේ කීයේ වර්ගෙද? 2ේ වර්ගය. එහෙනම් මේක ලියනවා 4x වර්ග වෙනුවට මට ලියන්න පුළුවන් 2x වර්ග පූර්ණ. 25 වෙනුවට මට ලියන්න පුළුවන් 5 වර්ගය. දැන් උඹලට පේනවද? වර්ග දෙකක අන්තරයක්. වර්ග දෙකක අඩු කිරීමක්. එහෙනම් මට ඕකේ සාධක කෙලිම ලියන්න පුළුවන් 2x ඍණ 5 2x ධන 5. අත උස්සන්න මේක ආපු දරුවෝ ලකුණු දෙකක් දෙන්න. මේ පාර විභාගෙට අනිවාර්යෙන් ඔය ELC ටික අහනවා. අනිවාර්යෙන් අහනවා. ලකුණු දෙකක් දාගන්න. හරි? හරි. ඊළඟට තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. ඒක නම් විලිලැජ්ජයි පුතේ. රූපේදී ඇති තොරතුරු අනුව x යගේ හොයන්න. පුතේ
ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. එහෙනම් පුතේ ඔය ටික ඔක්කොම 180ට සමාන කරන්න ඕනේ නැහැ. පුතේ x 2යි x 3යි x නේ. එහෙනම් කරන්න තියෙන්නේ පුතේ 3යි x සමාන කරන්න 180න් 75ක් අඩු කරලා. ඇයි කියලා උඹලට තේරෙනවා? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. 180න් අර 75 අඩු කරාම අරුන් දෙන්නක එකතු වෙන්නේ නැහැ. හරි සරල තර්කයක්. එහෙනම් පුතේ 3යි x සමානයි 105යි. දෙපැත්තම 3ෙන් බෙදුවම x සමානයි කීයද? 35යි. අත උත්සාහන් 35 වන ලකුණු දෙකක් දෙන්න. පට්ට හොඳේ. දැනට බලමු ලකුණු කීයක් ගහන්න පුළුවන්ද කියලා. හරි. ඊළඟට හතරවෙනි ගාන. හතරවෙනි ගාන පොඩ්ඩක් බලන්න. හරි. හතරවෙනි ගානේ කියනවා පහතදී ඇති අගයන් අතුරින් 52හි පළමු සන්නිකර්ෂණය. මෙතෙන්දි පුතාලා කරන්න ඕන මෙන්න මෙහෙම පොඩ්ඩක් බලන් ඉඳහන් ඈ. 52ට පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව 49යි. 52ට ඉහළ තියෙන වර්ග සංඛ්‍යාව 64යි. එහෙනම් බම් මොලේ තියෙන එකේ තේරුම් ගන්න ඕන 49 වර්ගමූලය 7යි 64 වර්ගමූලය 8යි. පැහැදිලිද? එහෙනම් මොලේ තියෙන එකේ තේරුම් ගන්න ඕන 52 වැඩියෙන් ළඟ 64ටද 49ටද? මට කියන්න 52 වැඩියෙන් ළඟ කීයටද? ඔව්. මෙතන ඉලක්කම් 3ක වගේ වෙනසක් තියෙන. එහෙනම් වැඩියෙන්ම ළඟ කාටද? 49. එහෙනම් මොලේ තියෙන එකට තේරෙන්න ඕන අනිවාර්යෙන් ඕක 7.1 7.2 වගේ ගානක් තමයි උත්තරේට එන්න ඕන. බලමු. උත්තරේ 7.2. ඊස්වර් අන්න ඒකට තමයි මොලේ කියන්නේ. ඒක තමයි හිතනවා කියන්නේ. පැහැදිලිද? හදිස්සියෙන් හරි දෝනි මේක ළඟ 64ට නම් අපි හිතමු 63 වගේ නම් අනිවාර්යෙන් 7.9 වගේ උත්තරයක් තමයි හරියන්නේ. පැහැදිලිද? දැන් ඉතින් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක දැන් ඔලුවට ඇවිල්ලා තියෙනවා. ඒත් මෙලෝඩයක් එහෙම හිතලා ගන්න තේරෙන්නේ නැත්නම් උඹලා 7.2 වැඩි කරලා බලන්න 7.2කින් මූ තමයි වැඩියෙන්ම ළඟ 52. ගුණ කරලා බලන්න. හරිනේ විභාගෙදී ඕන නම් ෂුවර් නැත්තම් වෙලාව තියෙනවා නම් ගුණ කරලා බලන්න. මම නම් ඕක ගුණ කරන්නේ නැහැ. හරි මොන්ටිසෝරි පන්තියක් එනවා එතකොට. තනිකර මොන්ටිසෝරියක් එනවා ඊළඟ. හරි. ඊළඟ එක. පැයට කිලෝමීටර් 80ක ඒකාකාර වේගයෙන් ගමන් කරන මෝටර රථයක් පැය 3කදී ගමන් කරන දුර පැය 2කදී යාමට වේගයේ ගමන් කළ යුතු වේගය. උඹලා හිතන්නේ මේක ශීඝ්‍රතා පාඩම කියලා. ශීඝ්‍රතා පාඩම නෙවෙයි බම් මේ 9 වසර අනුලෝම සමානුපාත ගැටලුවක්. හරිද? සමහර හිතන් ඉන්නේ වේගයේ තියෙනකොටම මුන් හිතන් ඉන්නේ ශීඝ්‍රතා පාඩම කියලා. 10 වසර ශීඝ්‍රතා. නෑ මේ අනුලෝම සමානුපාත. ඔන්න බලපන් පුතේ අනුලෝම සමානුපාත ගාන හතරේ හැටි බලාගෙන. පැයට කිලෝමීටර් 80ක් කියන්නේ බං එක පැයකට කිලෝමීටර් 80ක් කියන එක බං. පැයට කිලෝමීටර් 80ක් කියන්නේ බං එක පැයකට කිලෝමීටර් 80ක් කියන එක. එතකොට පැය 3කට බං මේක 3ෙන් වැඩි කරාම 240යි බං. ඔව්නේ බං. අනුලෝම සමානුපාත. අරය වැඩි වෙනකොට මෙයත් වැඩි වෙනවා. අරය අඩු වෙනකොට මෙයත් අඩු වෙනවා. පැහැදිලිද? පැයට කිලෝමීටර් 80යි කියන්නේ පැයකට කිලෝමීටර් 80ක්. එතකොට පැය 3කට හොයන්න 3ෙන් වැඩි කරනවා. 240. එතකොට බං එතකොට ඔක්කොම කිලෝමීටර් ගාන කීයද? 240. හරි. අපිට කියනවා ඕක යන්න ඕනලු පැය 2කින්. ඕක යන්න ඕනලු පැය 2කින්. එහෙනම් පුතාලා දන්නෝ වේගය සමානයි දුර බෙදීම කාලය. විද්‍යා පාඩම. වේගය සමානයි දුර බෙදීම කාලය. එහෙනම් 240 බෙදන්න 2කින් උත්තරේ පැයට කිලෝමීටර් 120ක වේගෙන් යන්න ඕන. හයිවේ එකේවත් යන්න බෑ. හයිවේ එකෙත් උඩරිම යන්න පුළුවන් 100යි. 100 කියන්නේ 110 දක්වා යන්න පුළුවන් අර ඩිලේ එක නිසා චුට්ටක් බේරෙනවා. 111 වුණු ගමන් අහු වෙනවා. හයිවේ එකේ විශේෂත්වය පුතේ බේරෙන්න බෑ අයියේ. ඔව් මම මේ ළඟදී කොළඹ ගියා. මම දන්නේ නැහැ.
මුළු අස්සේ හරේ මෙහි ඉඳලා අල්ලන් ඉන්නවා. අත් මම දන්නේ නැහැ ඉතින්. මෙන්න අවුට් වෙනකොට කියනවා මේ 2500 දෙන්න මහත්තයෝ. 2500 දෙන්න ඉක්ම කරන්න. ඇයි? ලයිසන් එක දෙන්න කොහොමද ඉක්ම කරන්න? ඇයි මොකද? ඔය හයිවේ ඇවිල්ලා මෙන්න ෆොටෝ එකත් එක්ක වැටෙනවා. එළනේ. මම ඇවිල්ලා. හරි. ඇවිල්ලා. හරි. ඊළඟට 6 වෙනි ගාන. මේව ලියා ගන්න පැටියෝ. පුතේ බලපම්බ මේව ගණන්ද කියලා. ලැජ්ජයි උගන්නන්න. ඇත්තටම උගන්නන්න ලැජ්ජයි. හරි. ඊළඟ එක. ඕකේ එන්ද්‍රේ අම්මා මේ රූපේ අඳිනවා. B C D A A A හරි. hina වෙලා ඉඳහන්කො. හරි. සුදනවනා අපිට කියනවා x y හි අගේ හන ලැජ්ජයි බං. ලැජ්ජයි. මෙන්න පළවෙනි ප්‍රමේය අගෙන ඉන්න. ඡාප කොටසක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක්. එහෙනම් මේක 120 නම් මේක කීයද? 60යි. උත්තරේ 60යි. ලැජ්ජයි. හොඳේ මට නම් ලැජ්ජයි. ඒකම නේද මේකත්? ඔව්. ඡාප කොටසක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාත y 60යි. මේ පේපරේ හදපු එක මේ කාලක් ගහපු වෙලාවක හදලා තියෙන්නේ. ඇයි මං පට්ට ලේසි. මෙහෙම පේපර් දෙනවද අප්පා? 11 වසර. පුතේ බොහෝ විට ওই වගේ සරල පේපරයක් එන්නේ. ඒකයි මම කියන්නේ. පොඩ්ඩක් වැඩ කරහන් පොඩ්ඩක් ගැඹුරින් වැඩ කරහන්. හරි. ඊළඟ එක. 7 වෙනි ගාන බලහන්. පුතේ 7 වෙනි ගානේ තියෙන්නේ දන්නේ නැති කට්ටිය ලියා ගන්න හරස්කඩ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක්. මේකේ පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්නලු. පුතේ උඹලා දන්නෝ ප්‍රිස්මයක ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමානයි. ඒ වගේම එකිනෙකට වෙනස් ඍජු කෝණාශ්‍ර තුනක් තියෙනවා. එහෙනම් පුතේ ඕකේ වර්ගඵලය මම හොයනවා. ඉස්සෙල්ලා හොයනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. භාගෙට ආලේ දෙකෙන් එකයි ආධාරකයට සමහරු අරන් තිබුණ 5. මම සද්ද නැතුව හිටියා. සමහරු අරන් තිබුණ ආධාරකයට 5. සද්ද නැතුව අරන් මම සද්ද නැතුව ගියා එතනින්. මන් දන්නවා මේක මැටි කරත්තයක්ම තමයි. ඇයි බං? ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණී ඉස්සරහ තියෙන කර්ණේ යකු ආධාරකය නෙවෙයි. එහෙනම් පුතේ ආධාරකය 3යි නම් ලම්බ උස 4යි. 5ක දාලා තියෙන්නේ අපි ගොනාට අන්දා. 5 දීලා තියෙන ගොනාට අන්දා. හරි. දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 3 6යි වර්ග සෙන්ටිමීටර්. ඔය වගේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එහෙනම් 12යි වර්ග සෙන්ටිමීටර් 12යි. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ඊළඟට බං ඍජු කෝණාංශ තුනක් තියෙනවා. ඒවයි නම් දිග වැඩි කිරීම පල්ල පට්ට ලේසි. ගන්න මෙහෙමයි. එකක් 3 වැඩි කිරීම 10. අනිත් එක 5 වැඩි කිරීම 10. අනිත් එක 4 වැඩි කිරීම 10. 30යි 50යි 40යි 30යි 50යි 80යි 80යි 40යි 120යි නේ. එතන 120යි අතන 12යි. උත්තරේ 132යි වර්ග සෙන්ටිමීටර්. ඔය දෙක එකතු කරාම 120යි 12යි එකතු කරාම 132යි වර්ග සෙන්ටිමීටර්. අත උසහන් ඒක ආපු කෙනෙක් ඉන්නවනේ. අන්න ඒක චුට්ටක් වරද්දලා තියෙන කොට දෙන්නේ. ඉක්මන් කරා. වජිනී ආවද පුතේ උත්තරේ? ඉක්මන් කරා. ශාමිනී ලසිත් ඉක්මන් කරා. හරි.
අවශ්‍ය කට්ටිය රතු පෑනේ ලියලා අද ගෙදර මේ පේපරේ පස් පාරක්වත් හදන්න ඕන. පස් පාර. කාපට් පාරක් නෙමෙයි පස් පාර. මේ කාට හරි පුළුවන් නම් කියලා දෙන්න. දැන් ඔයාලගේ ඉන්නෝනේ අද ආපු නැති ළමයි. උන්ට කියලා දෙන්න. මාර පිනක්. පින වගේම අපිට ලැබෙන දේ. හරිද? ඉස්සර මම මේ සාමාන්‍ය පෙළ ලියලා ඉවරුණු ගමන් ටියුෂන් පටන් ගත්තා. පුදුම උණක් තිබුණේ හොඳ. ටියුෂන් වලට මාර උණක් තිබුණේ. සාමාන්‍ය පෙළ ලියලා ඉවරුණු ගමන්ම ටියුෂන් පටන් ගත්තා. ඔයාලා හිතන්නේ කාඩ් එක කීයද දන්නේ නැහැ. පළවෙනි බැච් එකනේ ඉගන්නුවේ 11මයි ඉගන්නුවේ. ආයේ මම 6 7ට ඉගන්නුවේ නැහැ. මම සාමාන්‍ය පෙළ ඉවරුණු ගමන් මම දන්නව ගණන් වලට රුපියල් 30යි. ඒක පාට්ට හොනේ දවසට රුපියල් 20ක් කොහෙද මම එකතු කරනවා 20ත් හරි 30ක් හරි එක් දවසට හරි දවසට රුපියල් 30යි සමහරක් දවසට ගෙදර එකක් ගන්න රුපියල් 10ක් එතකොට මට ඉතුරු වෙන්නේ රුපියල් 20යි ළමයි 10 දෙනයි එතකොට රුපියල් 200යි 200ෙන් මම එන්න වීරයා වගේ කඩල ගොට්ටක් මේ ඇත්ත කතා ඒක මට හෙන ලොකු දෙයක් පුතා උඹලා hina වෙනවා හරි මේ වඩේ 5ක් 6ක් අරන් යනවා ගෙදර අම්මටයි තාත්තටයි මග්ම හම්බ කරලා ඉතින් මට මාර සතුටුයි බයිසිකලේ පැදගෙන හරිද ඉස්සර ඔය අපේ සමීර අයියලා එහෙම බයික් එකක් දෙනවා හිටපු ගමන් ඉස්සර බයික් එකක් මට තිබුණේ නැහැ මේ කට්ටියන්ගේ අයියා තමයි මට බයික් එක දෙන්නේ නිදහස් වෙලාත් කියනවා හා පන්ති කළා වරි සමහරක් වෙලාවට බයින වෙලාවලුත් තියෙනවා පරක් වුණා හරිද ඉතින් මේ එහෙම කට්ටක් කෑව පුතේ. ඉතින් මම ඔයාලටත් කියන්නේ තා චූට්ටයි. තව මෙතා මාසෙයි ඊට පස්සේ තව අවුරුදු දෙකයි දුක් විඳින්න තියෙන්නේ. එතකොට සමහරු කියන්නේ කැම්පස් ගිහිල්ලා දුක් විඳිනවා කියලා. පිස්සු දෙයක්ෝ. ඒ බොරු කියන්නේ. කැම්පස් ගිහිල්ලා තියෙන්නේ කන්න බොන්න නැතිකම විතරයි. කෙල්ලොන්ට ඒකත් නැහැ. උන්ට වියන්න පුළුවන්. කොල්ලෙක්ට තියෙන්නේ කැම්පස් ගිහිල්ලා දුකකට තියෙන්නේ කන්න බොන්න නැතික විතරයි. අනිත් සියල්ල තියෙනවා පුතා. එතකොට තවත් ඒ ගැන මම කතා කරන්න දෙයක් නැහැ. හරිද? අනිත් සියල්ල ඔබ සතුයි. අම්මෙක් ඉන්නවද අප්පෙක් ඉන්නවද රැවුල වැව්වට බනින්න කෙනෙක් ඉන්නවද? හරිද? හරිද? මොකුත් නැහැ පුතා. කාමරේ පුතා සාමාන්‍යයෙන් එක්සෑම් ඉවරුණු දවසට දේවාලය වගේ පුතා හොස්ටල් එක එක්සෑම් ඉවරච්ච දවසට දේවාලයක් ඒක දුම විතරයි. කවුළු වලින් යන්නේ. හරි. ඒක වාර ජීවිතයක්. අවුරුදු 4ක් මොනවද නැත්තේ? ගල් බමුණද තුල ඔක්කොම තියෙනවා. හරිද? හරි. තව අවුරුදු 2ක් කට්ට ගාලා පුළුවන් නම් පැනහන් මම කියන්නේ කැම්පස් එක මොකක්ද කියලා. කවුරුත් කියනෝනේ මේ පේරාදෙනිය තමයි ලස්සන කියලා. පේරාදෙනිය ලස්සන විතරයි. ලස්සනයි. ඒ වුණාට අර වගේ වැඩවලට අපි කියපු තැන් සුපිරි. අහගෙන. ඒක ගැන පස්සේ කතා කරමු. හරි. හරි. මේ මගේ කැම්පස් එකේ තමයි මේ බීච් එකක් අයිති එකම කැම්පස් එක. එතකොට හිතන්නකො නටපු නාටකම් ටික. හොස්ටල් එකේ එහා පැත්තේ බීච් එක. බීච් එකක් අයිති එකම කැම්පස් එක. ශ්‍රී ලංකා අග්නිදික විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකා අග්නිදික විශ්වවිද්‍යාලය. හරිද? එතකොට පුතා බලන්නකෝ වෑවර ඕනනම් වෑවර වැටකේ පඳුර ඕනනම් වැටකේ පඳුර. සෙල්ලම් කරන්න පුතා බෝල ගහන්න ඒවට. උඹලා මොනව හිතනවද දන්නේ නැහැ. හරි. මන් දන්නේ නැහැ. හරි. ඉක්මන් කරන්න. මේ විද්‍යාපීඨ ගැන මම මොකුත් කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි ගියපු කට්ටිය කියනවා විද්‍යාපීඨ කියන්නේ තනිකර ඉස්කෝලයක්. විද්‍යාපීඨ ඉතින් ටයි දාලා මේ අර මෙහෙමලු යදන් යන්නත් ඕනේ ඉතින් එහෙම බෑනේ ඉතින්. සමහරක් වෙලාවට උදේ ෂර්ට් එක මැදලා නැගිටිනකොට අත් ෂර්ට් එක නැහැ. ඊට පස්සේ ඌ හොයන් යන්න ඕනේ ෂර්ට් එක. ඊට පස්සේ අර මේ මෙතන සම්පූර්ණ කළු පාට තීරුවක්. ඇයි ඒ හොදන්නේ නැහැ. හරි. හරිනේ. හරි. සරන් එහෙම මෙහෙම වනලා බිම වැටෙනවා මෙහෙම හිට ගන්න තරම්. හරි. අහගෙන. හරිනේ. ඒ තරමට පුතා මේ හේදී මෙහෙම අපේ සුපිරි. හරි. හරි. අහගෙන. ගෑල් ළමයිට කියන්නේ ගෑල් ළමයි නම් එහෙම දුක් විඳින්නේ නැහැ. ගෑල් ළමයි ඇත්තටම වියාගෙන හරි කනෝ. හොස්ටල් එකේ
කෑල්ලම 20ක් හිටියොත් රයිස් කුකර් 20ක් හරි ගහලා උන් කනවා. හරිද? කෙල්ලොන් සාමාන්‍යයෙන් සැප විඳිනෝ. අපිට තමයි ටිකක් කෑමෙන් විතරයි අඩුවක් තියෙන්නේ. හරිනේ? හරි. ආගෙන ඊළඟට 8 වෙනි ගාන පොඩ්ඩක් බලන්න. යන්න පුතා. තා අවුරුදු 2යි පුතා. ඒ දිව්‍ය ලෝකෙට පාතබන්න පුතා. හරි. 8. ලේසියම පාතමන්න තිබුණා පුළුවන් මැක්ස් බයෝ කරොත් විතරයි. ලේසියම්ම එතෙන්ට යන්න පුළුවන් කෙටිම මාර්ගේ ওই දෙකෙන් එකක් කරන්න. ආර්ට් වල ඒ තුනටත් යන්න බෑ, කොමර්ස් වල ඒ තුනටත් යන්න බෑ. මැක්ස් වල C3ට කැම්පස් යනවා. C3ට කැම්පස් යනවා. බයෝ වලත් B2යි C1කට කැම්පස් යනවා. හරි. අහගෙන කැම්පස් කියන්නේ ෆිසිකල් වගේ එකක්. හොඳයි. හරි. ඛණ්ඩාංක තලයේ දක්වා ඇති A හා B ලක්ෂ හරහා යන රේඛාවේ අනුක්‍රමණය. මං කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. කිසිම වෙලාවක මේවට ලකුණු කපන්න බෑ. අහගෙන ඉන්න. දැන් ඔයාලට දීලා තියෙනව නේද පුතේ ලක්ෂ දෙකක්. මෙහෙම බලන්න 8 වෙනි ගානේ. මට කියන්න මෙතන තියෙන්නේ 3 ගාව. මෙතන තියෙන්නේ 6 ගාවනේ. රයිට්. ඒ ගැන වැඩි හිතන්න එපා. ඔහොම තියෙනවනේ. සුට්ට බලාගෙන ඉන්න. මම කියන දේ බලාගෙන ඉන්න. උඹලා මේ පැත්තට ඉරක් දැක්ක ගමන් දන්නව අනුක්‍රමණය මොකද්ද? ධනයිනේ. මෙහෙම ඉරක් දැම්මනම් අනුක්‍රමණය ඍණයිනේ. එහෙනම් ඔයක ඔලුවට ගන්න. එහෙනම් අනිවාර්යෙන් ඕකේ උත්තරේ ධනද ඍණද? ධනයි. පිළිගන්නවද? ඊළඟට බං අනුක්‍රමණය ගන්න පුළුවන් y වෙනස බෙදීම x වෙනස. ඔන්න සූත්‍රය. අනුක්‍රමණය ගන්න පුළුවන් පුතේ y වෙනස බෙදීම x වෙනස. එතකොට y ගේ වෙනස ගන්න මෙන්න මෙහෙමයි. ත්‍රිකෝණේ ඍජුකෝණී ත්‍රිකෝණේ. y ගේ වෙනස කියන්නේ මෙන්න මෙතෙන්ට. 3යි 6යි. එහෙනම් 3 ඉඳන් 6 දක්වා වෙනසක් තියෙනවා 3ක. x වෙනස කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට කීයද? 2 ඉඳලා 6 දක්වානේ. බිඳුවේ ඉඳලා 6 දක්වා. එහෙනම් y වෙනස බෙදන්නේ x වෙනස. y වෙනස 3යි x වෙනස 6යි. උත්තරේ දෙකෙන් එකයි. ධන දෙකෙන් එකයි. උත්තරේ ධන දෙකෙන් එකයි. බලන්න කොච්චර ලේසිද කියලා. අත උස්සන්නේ ඒකාපු දරුවෝ. y වෙනස බෙදීම x වෙනස. පට්ට නෝන්ඩි. ලියා ගන්න මේ නයනෝක ඉක්මන් කරන්න. y වෙනස බෙදීම x වෙනස. හරි. y වෙනස බෙදීම x වෙනස. අනුක්‍රමණය සමානයි y වෙනස බෙදීම x වෙනස. ඊළඟට අසමානතා ගැටලුව 9 වෙනි ගැටලුව. 9 වෙනි ගැටලුව. මාත් එක්කම ලියන්න අවුලක් නැහැ හොඳ. මම ලියනවත් එක්කම ලියන්න. හරි. 2x ඍණ 1. පුතේ මේවට කියන්නේ බීජීය අසමානතා. මේවට කියන්නේ පුතේ බීජීය අසමානතා. මතක තියාගන්න දෝනි බීජීය අසමානතා විසඳීමයි සරල සමීකරණ විසඳීමයි එකිනෙකට සමානයි. ඒයි සරල සමීකරණ විසඳන විදියටමයි බීජීය අසමානතා විසඳන්නේ. පැහැදිලිද? වෙනසකට තියෙන්නේ ඍණෙන් ගුණ කිරීමේදී හෝ බෙදීමේදී ලකුණ මාරු වීම විතරයි. පැහැදිලිද? එහෙනම් කටරලා කියහන් බීජීය අසමානතා විසඳීම සරල සමීකරණ විසඳීමට සමානයි. වෙනසකට ඇත්තේ ඍණෙන් ගුණ කිරීමේදී හෝ බෙදීමේදී ලකුණ මාරු වීම පමණයි. ඔන්න බලන්න. සරල සමීකරණ විසඳන්න උඹලා දන්න ඕනේ බං. ඍණ එක එහා පැත්තට ගියාම ධන එකයි යකෝ. 4යි. දෙපැත්තම දෙකෙන් බෙදුවම ඔන්න විසඳුවා. ඊය ඔන්න ගන්න. අත උසන්න මේක ආපු දරු. ඔන්න අසමානතාවය විසඳුවා. ඔතෙන්ට ලකුණු 1යි. එකේ. එතකොට ඉතුරු එක. ඊළඟට උත්තරය අහලා දෙනවා. ගත හැකි කුඩා මගය. සුදෝ. සුසන්තයි බලාගෙන ඉන්න. හරි හරි. දැන් සුසන්තෝ යන්නේ පොහෙලා. අන්න. අගෙන. එයා දන්නව කාටද කියන්නේ කියලා. අගෙන. බලාගෙන ඉන්න රත්තරනේ පුතේ මෙතනින් කියන්නේ 2 හෝ 2ට වඩා වැඩි. ඇයි බං x ගේ පැත්ත කට ඇරිලානේ. 2 හෝ 2ට වඩා වැඩි. එහෙනම් අඩු මගිය කවුද?
දෙක උත්තරේ දෙක x සමානයි දෙක ගත හැකි අඩුමගිය x සමානයි දෙක අත උස්සන ලකුණු දෙකම ආපු කට්ටිය සුදෝ ලකුණු දෙකම ආව නම් අත උස්සන්න මරු හරි ඉක්මන් කරන්න 10 වෙනි ගාන අපි අද මම චුට්ටක් වේගෙන් කතා කරන්නේ මට අද තියෙනවා P කොටස චුට්ටක් ඉවර කරගන්න උවමනාවක් තියෙනවා ඉක්මන් කරන්න ABC ඍජුකෝණික ත්‍රිකෝණේ PA පාදයේ D තෙක් දික් කර ඇත AB හා AC හි මධ්‍ය ලක්ෂ පිළිවෙල රයිට් ඒ ලැජ්ජයි පුතා ගාන හදන්නත් ලැජ්ජයි මට නම් අප්පිරියයි ඇයි බං මෙච්චර ලේසි ගණන් දීලා තියෙන්නේ හරි ඒ පුතේ අපෙන් අහනවා TAF මෙන්න මේ කෝණය අහන්න දැන් උඹලට පේනවද මෙතන රහසක් අගනි මධ්‍ය ලක්ෂ කියපු ගමන් මතක් වෙන්න ඕන ප්‍රමේයක් තියෙනවා මොකද්ද ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ කියපු ගමන් මතක් වෙන්න ඕන ප්‍රමේය මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය මොකද්ද පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මොකද්ද ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර මෙන්ම ඉතිරි පාදයේ විශාලත්වයෙන් හරි අඩක් අයිමක් කියමු ඕනෑම යසතිම ලියාගෙන දුන්නා කියන්නේ ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර මෙන්ම ඉතිරි පාදයේ විශාලත්වයෙන් හරි අඩක් එහෙනම් බං මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව මුන් දෙන්න සමාන්තරයි යකෝ සමාන්තරයි නම් මේක 60 නම් මේකත් මොකද්ද 60යි මොන කෝණද අනුරූප කෝණ මොන කෝණද අනුරූප කෝණ එහෙනම් පුතේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි 90යි 60යි කීයද 150යි එහෙනම් මේක ගන්න පුළුවන් 90 ධන 60 150යි ඔහොම දැම්මනම් ඇති 90 ධන 60 150යි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි සර් අපි කතරගම එකයි යනවද සුවරියා කතරගම මට හීනයක් තියෙනවා මම මේ ළඟක ඉඳන් දැකපු හීනේ තමයි මේ කට්ටියම එක්කන් ගිහිල්ලා මේ ශබ්ද පූජාවක් තියන්නේ. ඒ කියන්නේ කාවාඩියක්. අතන මේ පාලමේ ඉඳන් කෙල්ලොන්ට නටන්න බැරි නම් පැත්තක වෙලා ඉන්න අපි නටනවා. හරිද? මගේ පුදුම ආසාවක් තියෙන පාලමේ ඉඳන් දේවාලයට එනකන් නටලා පූජාව කළා බාරයක් කියලා එමු. ඉක්මන් කරා. යා කට්ටියත් එක්ක යා. වාහනයක් ඕනේ අපිට බස් එකක් ඇතිනේ. එකක් ඇති වෙයිනේ. බස් එක දෙන්න. හරි. කට්ටියත් එක්ක ගිහලා මෙහෙමයි. හැබැයි මෙහෙමයි. වරු 3ක් පේ වෙන්න ඕන. කරන වැඩේ හරියට කරමු. මස් මාළු කන්න බෑ. මොකද පේ වෙලා ලස්සනට ගිහිල්ලා හරිද? පිරිමි ළමයින්ටත් කියන්නේ දැන් ඔතන බස් වල එහෙම යනකොට කොළු ගතිය මේ මතු වෙනවා. බෙරයක්. අනේ ඒක අවුලක් නෑ. හරි නමුත් කිසිම දෙයක් වෙන දේවල් බෑ පාවිච්චි කරන්න බෑ මොකද හේතුව අපි යන්නේ වැදගත් ගමනක් නිසා හරිනේ හරි අපි බලමු අපි කතා කරලා බලමු තාකල් තියෙන ඉස්සරහට හරි 11 වෙනි ගාන බලන්න 11 වෙනි ගාන මේ පිරිත් නෝල බැඳලා හතුරෙක් එහෙම ඉන්නවනම් පොල් ගෙඩියකුත් ගහලෙමු හරි 11 වෙනි ගාන බලන්න
දෙකයි x by 4යි y වර්ග x වර්ග සුදනවන අගිනේ දැන් ඉතින් යනකොට අඳින ඇඳුම් තෝරනවා ඇති සනේ බං සුදු එකක් නෑනේ මන් දන්නවා කොහමද අවුරුදු දැන් 11ක් උගන්නලා මන් දන්නවා ඊළඟට කෙල්ලෝ කතා කරන්නේ මොකද්ද කොල්ලෝ කතා කරන්නේ මොකද්ද කියලා දාන්න කොල්ලෝ කතා කරන්නේ මචං කොකා කෝලා බෝතලයක් බාගෙට හිස් කරලා බාගයක් දායම අර කොහමද කෙල්ලෝ කතා කරන්නේ සුදු ගවුමක් නෑ බං සුදු ගවුම අගිනේ මන් දන්නවා පුතා මමත් ඔයාලා වගේම ඔතන හිටියා හරි 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 ඒ සුදු හරි පහත සඳහන් වීජ්‍ය පද තුනෙහි කුඩා පොදු ගුණාකාරය ඒ පට්ට ලේසි බං මාත්‍යෝ අවසරයි කුඩා පොදු ගුණාකාරය කියන්නේ දෙක ප්‍රථමක සංඛ්‍යාවලින් ලියන්න 4 ලියන්න පුළුවන් 2 x ලියන්න පුළුවන් x ගේ 2 උඹලා දන්නව පුතේ කුඩා පොදු ගුණාකාරය කියන වලියට බහින්නේ ඒ කුඩා පොදු ගුණාකාරය කියන වලියට බහින්නේ පවුලේ ඉන්න ලොකුම එක. ගෙදර ඉන්න ලොකුම එක. එහෙනම් පුතේ 2 කියන පවුලේ ලොකුම එක 2 2. x කියන පවුලේ ලොකුම එක x ගේ 2. y කියන පවුලේ ලොකුම එක y ගේ 2. එහෙනම් 2 බල 2 කියන්නේ 4යි. උත්තරේ 4යි x වර්ග y වර්ග. ලකුණු දෙන්න දෙකක්. කරපු නැති කාණ්ඩේ රතු පෑනෙන් ලියා ගන්න. කරපු නැති කාණ්ඩේ රතු පෑනෙන් ලියා ගන්න. රතු පෑනෙන් ලියා ගන්න. බං කරන්න. හරි. ලියා ගන්න පුතේ. අගිනි මෙහෙ විතර බෑනේ රන්නත් එක්ක යන්න ඉබේ බස් දෙකක්වත් යන්න හරි හරි බලමු මම දැන් ඔළුව වැඩ කරනවා හරි දැන් පාරක් කොන්ක්‍රීට් දාමා පාරක් කොන්ක්‍රීට් දාමා නිම කිරීමට මිනිස්සු 12 දිනකට දින 10ක් ගත වේ. දින 8කින් එම කාර්ය නිම කිරීමට කොච්චර 10 වසරේ ප්‍රතිලෝම සමානුපාත පාඩම. මතක තියාගනින් පුතේ ප්‍රතිලෝම සමානුපාතවල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි රාශීන් දෙකේ ගුණිතය හැමතිස්සෙම මොකද්ද වෙන්නේ? නියතයක්. එහෙනම් මතක තියාගන්න පුතේ මිනිස්සු ගානයි දින ගානේ ගුණිතය මිනිස් දින ගාන සෑම විටම මොකක්ද වෙන්නේ පුතේ? නියතයක්. මිනිස්සු 12 දිනකට දින 10කදී එහෙනම් කරන කාර්ය ප්‍රමාණය සමානයි 120යි මිනිස් දින. මිනිස් දින 120ක වැඩක්. මිනිස් දින 120ක වැඩක්. මේක දින 8කින් ඉවර කරන්න ඕනද? එහෙනම් බං 120 බෙදන්න 8ෙන් කීයද? ඔව් මිනිස්සු 15 දිනක් ඕන. අත උසන්නේ ඒක හරි කට්ටිය. ලකුණු දෙකක් දෙන්න. ලකුණු දෙකක් දෙන්න මේ පට්ට නෝන්ඩි ගණන් පුතා. අප්පිරිය අප්ප උගන්නන්න. ගණිතයේ තරම් ලේසි විෂයක් මේ ලෝකේ නෑ පුතා. හරි. අනේ. හරි. ඊළඟට කියනවා පුතේ 13 වෙනි ගාන. ඩොනි. බලා ගන්න 13 වෙනි ගාන. නෙත්මි ලොකු කතාවක් නේ. චුට්ටක් නවත්තලා අහන් ඉන්නකෝ. සමා වෙලා නවත්තා.
T P Q R S අංශක x y 105යි අඳිනවටත් නෝන් දීපම් මේක ඒ තරම් ලේසි අපිට කියන x හා y හි අගය හොයන්න පුතේ මෙතන තියෙන්නේ වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් දෙකම තියෙනවා උතන පුතාලා මතක තියාගන්න කිසියම් චතුරස්‍රයක ශීර්ෂ හතරම වෘතයක් මත පිහිටනවා නම් මේක වෘත්ත චතුරස්‍රය පුතාලට උදයන්ග සර් කියලා දීලා ඇති වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් දෙකයි තියෙන්නේ කියමු බලන්න වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි ඒ කියන්නේ මොකද්ද මේ දෙන්නගේ එකතුව අංශක 180යි එහෙනම් මට කියපන් y කීයද කියලා මුන් දෙන්නගේ එකතුව 180 වෙන්න නම් y කීයක් වෙන්න ඕනද 75යි යකෝ y 75 අත උසන්නේ කාපු දරුවෝ ඊළඟට වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදිච්ච කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් x කීයද? 100යි බා. x 100යි. දැන් නම් චිට් වෙනව හොගා. x 100යි. ලැජ්ජ. ලකුණු දෙකක් දෙන්න. ඊළඟ ගාන පොඩ්ඩක් බලන්න. බස් රථයක සිටින මගීන් ගණන 25යි. ධෝනි. බස් රථයක සිටින මගීන් ගණන 25යි. බස් වලින් sorry සමාන. අනිත් පැත්ත හැරිලා. හරි. සමා වෙන්න. ඊළඟ එකම පන්ති ප්‍රාන්තර ගානක් තියෙනවා. බලන්න පුතේ ජාල රේඛයක් දුන්නොත් ඉස්සෙල්ලම බලන්න ඔය පන්ති වල තරම සමානද කියලා. 0.5 5 10 අවුලක් නැහැ. 10 20 10 20 කියන්නේ පුතා දෙකක් ඇලිලා නේද? නේ 10 15 15 20 දෙකම ඇලිලා නියුන්නු. එහෙනම් බං ඔය 16 දෙකට බෙදන්න වෙනවා. ඔතන තියෙන සංඛ්‍යාතයේ සිසුන් ගණන 16 දෙකට බෙදන්න වෙනවා. ඇයි දෙන්නෙක්නේ. එහෙනම් පුතේ ඕක අඳින්න ඕන. දෙවැනි එක අඳින්න 5 10 6 ගාවින්. 6 ගාවින් බලන්න කොටුවක් ස්තම්භේ නැගලා තියෙනවද? මම අඳින්න ඕනේ නෑනේ අප්පා. 6 ගාවින් ඔන්නෝම ස්තම්භේ තියෙන්න ඕන. දෙවැනි එක. ඊළඟ එකේ පුතේ 16 නෙවෙයි 16 දෙකට බෙදුවම 8යිනේ. 8 තියෙන්න ඕන. 8 ඉඳලා මෙහෙම 15 ඉඳලා 20 දක්වාම දෙන්නෙක් 8 ඒව දෙකක් තියෙන්න ඕන. 8 ඒව දෙකක් තියෙන්න ඕන. ස්තම්භ දෙකක් එකට ඇලිලා. එකට ඇලිලා. සමහරු සංඛ්‍යාත බහුවශයක් නැහැ. හරියට කමන්නේ. හරිද? අත උසන්න මේක හරි කට්ටිය. ලකුණු දෙකයි. මතක තියාගන්න සුදු මහත්තයෝ මතක තියාගන්න පන්ති ප්‍රාන්තර ගණන අසමාන නම් දෙන්නෙක් එකට ඇලිලා නම් සංඛ්‍යාතය දෙකට බෙදන්න ඕන. තුන් දෙනෙක් ඇවිල්ලා හිටියනම් තුනට බෙදන්න ඕන. පැහැදිලිද? right. ඒක හරි. ඊළඟට 15 වෙනි ගාන බලහන් පුතේ. 15 වෙනි ගාන. 15 වෙනි ගාන. අපෝ මේක හැමදාම අහනවා අප්පා. 40 සමානයි 10 1.6021 අගිනින් මේක අපෙන් අහනවා log 10 පාදෙට කීයද කියලා. ඉතින් මිනිහෝ ඕනම ළමයෙක් දන්නෝ මේක පාදෙනේ log 10 පාදෙට කියන්න 40 හැමතිස්සෙම ලඝු වල උත්තරේ වෙන්නේ කීයද? දර්ශකේ. ඔන්න උත්තරේ. හැබැයි පුතේ log 10 වෙනුවට අපි භාවිතා කරන කෙටි සංකේතය තමයි LG. ඔතන දීලා තියෙන LG නේ. ගුරුවරයා ඒකත් බලලා තියෙනවා. ඔන්න ඔහම ලියලා තියෙනවා නම්
ඔබ සැබෑ දක්ෂ. ඔහොම නැතුව මෙන්න මෙහෙම කවුරු හරි දරුවෙක් 1.60 ලියලා තියෙනවා නම් ඌත් හරි. ඌටත් ලකුණු දෙන්න. හරි. පොඩක් ඉන්න බලන්න. කිට් ගණනාවක් ආවා. සර් අද සින්දු කියන්නේ නැද්ද බලමු. ටයිම් තිබුණොත් තමයි. ඊළඟ එක බලමු. හිට එනවද නේ මොකද දන්නේ නැහැ. රයිට්. ප්‍රතික්ෂේප කරන්න. ඊළඟ එක බලමු. සර් මේ සතිය අමුත්‍ර ඉස්කෝලේ පටන් ගත්තම යන්න වෙන්නේ නැහැ. තව එකක්. හරි. බලමු. මේ සතිය නම් බෑ. හරි. මේ සතිය බෑ. බලමු. මේ ඊළඟට 16 වෙනි ගාන පොඩ්ඩක් බලන්න 16. ඒක නම් මම රූප සටහන අඳින්නේ නැහැ. ඒකේ විස්තරයක් තියෙන්නේ. රූපයේ දී ඇති PQR සමාන්තරාශ්‍රයකි. සමාන්තරාශ්‍රයක් බව පිළි අරගෙන තියෙනවා. අපිට කියනවා POR සමානයිලු. හරිනේ බා. සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවනේ. හරි ඒක හරි. QOS සමානයි. හරි. එහෙනම් පළවෙනි එක හරි. ඊළඟට කියනවා PR විකර්ණය SRQ සමච්ඡේදනය කරයි. ඒ හරි කියන කට්ටිය අත උස්සන්න. නෑ තමන්ගේ උත්තරේ නෙමෙයි. කාගේවත් දිහා බලන්න එපා. හරි කියන කට්ටිය අත උස්සන්න. සමාන්තරාශ්‍රයක විකර්ණයක් මගින් කෝණය සමච්ඡේදනය කරයි. හරි කියන කට්ටිය. වැරදි පුතා. ඔන්න මං ඔප්පු කරලා පෙන්නන්න. ඔන්න බලා ගන්න. ඔය සමාන්තරාශ්‍රය අඳින්න දිගට ඇඳම ඕක පේනෝ පුතේ. අර කොටට ඇඳම තමයි ඕක පේන්නේ නැත්තේ. සමාන්තරාශ්‍රය කොටට ඇඳම පේන්නේ නැහැ. දිගට ඇඳම පේනවා. ඔන්න බලන්නකෝ. දැන් පේනවයි මේ උඩ එක හීන් වෙන යට එක ලොකු වෙන. නිකමට ඇඳලා බලන්න. හරිනේ. මොකද කියන්නේ ඒ කියන්නේ? නිකමට සමාන්තරාශ්‍රයක් ඇඳලා බලන්න. කෝණ සමච්ඡේදනය වීමක් වෙන්නේ. දැන් ඍජු කෝණාශ්‍රයක් ගන්නකො ඍජු කෝණාශ්‍රයක්. ඔච්චර ඕනේ නැහැ. ඍජු කෝණාශ්‍රයක් කියන්නේ සමාන්තරාශ්‍රයක් නේ. මේක චූටි මේක ලොකු වෙනෝනේ. වැඩි වෙන්නේ නැහැ. පේන හැමදේම සත්‍යයක් නම් විද්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආනන්ද සර් හැමතිස්සෙම කියනවා. පේන හැමදේම සත්‍යයක් නම් විද්‍යාවක් ඕන වෙන්නේ මතක තියාගන්න ඉතින් ළමයි. පේන සෑම දෙයක්ම සත්‍යයක් නොවන බව. හරි. අරෝස හරිනේ එක? හරි. එහෙනම් ඒක වැරදි. දෙවෙනි එක වැරදි. පේන හැමදේම සත්‍යයක් නෙමෙයි. හරි. ඊළඟට කියනවා ඔන්ලයින් දරුවෝ ඒක හරිද? හරිනේ. හරි. ඊළඟට කියනවා පුතේ මෙන්න මේක. 7 බෙදීම A 1 බෙදීම A පුතේ දන්නේ නැති කට්ටිය ලියා ගන්න මේවට කියන්නේ වීදීය භාග ඇතුළත් සරල සමීකරණ. මේවට කියන්නේ මොනවද පුතේ? සුදාර වීදීය භාග ඇතුළත් සරල සමීකරණ. එහෙනම් පුතේ ඉස්සෙල්ලම බලන්න දෙන්නගේ හරයන් සමානයි නේද? එහෙනම් අඩු කරන්න පුළුවන්. 7න් එකක් අඩු කරාම කීයද? බෙදීම A මේ පැත්තට යනවා මෙයා මෙහෙට එනවා. ගුණ කිරීම එක යටට යනවා A උඩට යනවා. 6ත් 2කින් බෙදුවම අත උස්සන 3 ආපු දරුවෝ. පට්ට සුපිරි මරු. ඊළඟට 18 වෙනි ගාන පොඩ්ඩක් බලන්න. 18 වෙනි ගාන. හැටයි x අපිට කියනවා x ගේ අගය හොයන්නලු.
ඉතින් පුතේ මොලේ තියෙන දරුවෙක් නම් නෙත්මි මොලේ තියෙන දරුවෙක් නම් ඕක තේරෙනවා. අන්න බලන්න. චාප කොටසක් මගින් චාප කොටසක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් නේද? එහෙනම් බං මේක 60 නම් මේක 120යි යකෝ. ඊළඟට මේ පාද දෙක සමානයි කියලා ඕනම භූතයක් ගන්න වෘත්තයේ අරය. අරය හැමතැනකම සමානයිනේ. එහෙනම් පාද දෙකක් සමානයි නම් සම්මුඛ කෝණ දෙක මොකද්ද වෙන්නේ? මේක x නම් මේකත් x. දැන්වත් කියහන් උත්තරේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු 180යි. 180න් 120ක් ගියාම 60යි. 62ට බෙදුවම x 30යි. මෙහෙම උත්තරේ ලියලා තිබුණා නම් ඇති. 2x සමානයි 60යි. x සමානයි 30. ඔය දෙකටම ලකුණු දෙන්න. එක එක දෙන්න. x 30යි කියලා විතරක් දාලා තියන්න එපා. හරිද පුතේ? හරි. ඊළඟට 19 වෙනි ගාන. චුට්ටක් බලා ගන්න. හරි. හරි බලා ගන්න. හරි බලා ගන්න. මේ ගාන දැක්කම මට hina යනවා. සමහරු මන් දැක්ක 2πr ගුණ කිරීම 360න් තීටා දාලා එක කෙලියක් කරලා තිබුණා. මේක එහෙම කරන්න ඕනේ නැහැ. ඔන්න බලන්න පුතේ සර් හදන තර්කය බලාගෙන ඉන්න. මෙන්න මේ තර්ක ඉගෙන ගනින් පුතා. සර් කොහොමද අපෝ ඔච්චර ලස්සන අඳින්නේ? එක්ස්පීරියන්ස් පුතා. අනේ මෙලෝ හැඩයක් නැහැ. ආගෙන ඉන්නකෝ. පුතේ මෙතන කියලා තියෙන ලස්සන කතාවක් පොඩ්ඩක් අහන් ඉඳපන් හරි. දෝනි අහන් ඉඳහන්. මේක චාපදිග 22යිලු. එහෙනම් මම ලියනවා මේක 11යි. පිළිගන්නවද නැද්ද? පිළිගන්න එක උත්සාහ. සමහරු මන් දැක්ක 2πr ගුණ කිරීම 360න් තීටා දාලා වැඩි ගණන් හදලා තිබුණා. මැටි කියන්නේ කිරි මැට්ට යකෝ. පුතේ මතක තියාගනි පුතේ කේන්ද්‍රික කෝණයත් සමානයි නම් අරය දෙකට බෙදෙනවා නම් කලින් එකාගේ අරය 14යි මේක 7යිනේ. අරය දෙකට බෙදෙනවා නම් චාපදිගත් මොකද වෙන්නේ? දෙකට බෙදෙන්න ඕන. එහෙනම් පුතේ DC චාපදිග ගන්න පුළුවන් 22 බෙදීම 2 11. ඔන්න. එහෙනම් අපෙන් අහන්නේ පරිමිතිය. පරිමිතිය ගන්නෙ 22යි 11යි 33යි. 33යි 7යි 40යි 40යි 7යි 47යි. අත උසන 47 ආපු දරුවෝ. කර්ම හැදුවත් උත්තරේ එනවා. මම නෝ ඉතින් ලේසිකම තියදී මොකට දාන්නේ අත පොච්ච ගන්න. දාහතරවෙනි ගාන රයිට් සුපිරි 14වෙනි ගාන විස්තර කරන්නලු. ඒ කියන්නේ සංඛ්‍යාන ඒ කියන්නේ ඒ දරුවට සංඛ්‍යාන පාඩමට ඉඳලා නැහැ. එයාට මන් දෙන එකම උපදේශය තමයි කවුද දන්නේ මට චීට් එක ගෙව්වේ. උදයන්ග සර්ගේ තියෙන YouTube channel එකක් සිංහලෙන් ගණිත බලාගාරය කියලා. සිංහලෙන් ගහන්න ඕන. ඉංග්‍රීසියෙන් ගැහුවොත් මගේ අනිත් එකට යන්නේ. ඒකට ගිහිල්ලා බලන්න ඒකේ තියෙනවා සංඛ්‍යාන ගැටලු ටික වෙනම තියරි ඔක්කොම තියෙනවා. අයි ඔන්ලයින් කාලේ උගන්නපු ඔක්කොම දාලා තියෙනවා. නිකමට ගිහිල්ලා බලන්න. හරි. මුන් අහන ගණිත බලාගේ ලයික් කපන්න මොකද? ඒක ඉතින් අපෙන් ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයෙන් අහන්නේ. ඊළඟට කියනවා පුතේ. අගන පුතේ. බස් රථයක සිටින මගීන් ගණන 25යි නේද? අන්න බලන්න. බස් රථයෙන් බසින මගියා කාන්තාවක් වීමේ සම්භාවිතාව
පහෙන් 3යි නෙව. පස්රතේ සිටිය හැකි උපරිම කාන්තාවන්. එක පට්ටයකෝ මේ ඕනම මෝඩ දරුවෙක් දන්නවා. බස් රථයේ හිටියේ 25යි නා. සම්භාවිතාව හැදෙන්න ඕන මොකෙන්ද? 25න් නියකෝ. එතකොට මේ සම්භාවිතාව සුළු වෙලා තියෙන්නේ. එහෙනම් බං මේක 25 කරගන්න මොකද්ද කරන්න ඕන? 5න් උඩයි යටයි ගුණ කරන්න. 5 5 කීයේ? 25යි. 5 3 15. එහෙනම් ගෑනු කීයක් ඉන්නවද? 15යි. අයියෝ අප්පා. දුක්ඛිතර. මතක්ුන්නේ නෑනේ. සම්භාවිතාව හැදෙන්නේ ඉන්න සියලු ගානේ ඉන්නේ. නේ? මෙතන ළමයි 100ක් නම් 100න් 25ක් ගෑනු අන්න එහෙමයි. හරිද? මේ 5න් 3 කියන්නේ පුතේ උඩයි යටයි සුළු වෙලා. එතකොට යට 25 කරගන්න 5න් උඩ යට. නැතස තේරෙන්නේ නෝම්. හරි. ඊළඟට 21. 21 බලන්න. පුතේ 21 බලන්න. සුදුසු ජාමිතික පද භාවිතා කර හිස්තැන් පුරවන්න. සර් දිගටම හිස්තැන් පුරවන්න දුන්නා නම් ෂෝක් නේ. වෘතයක කේන්ද්‍රයේ සිට ජායට අඳින මොකද්ද? හරියට කියන්න. කේන්ද්‍රයේ සිට ජායට අඳින ලම්බය. ලම්බකය කිව්වත් හරි. වෙනේව ලියලා බෑ. කේන්ද්‍රේ ඇයි කේන්ද්‍රයේ සිට ජායට අඳින ලම්බයෙන් එම ජාය මොකද්ද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. ඔක වැරදියට ඕනනම් ලියන්නත් පුළුවන්. මයික් ඔෆ්. ඉක්මන් කරන්න. හරි. හරි නිවැරදිව කියන්න ඕනවා. හරි. 22. පුතේ 22 බලන්න. 1x බිඳුව 2 න්‍යාස 2 ඍණ 1 3 ඍණ 2. පුතේ බලන් ඉඳහන් න්‍යාස මෙතන තියෙන්නේ බං න්‍යාස ගුණ කිරීමක්. අපි බයද? නෑ. මතක තියාගන්න ඕන නම් ලියා ගන්න පුතේ. න්‍යාස ගුණ කිරීමේදී තර්කය තමයි පේලියක් හැමතිස්සෙම ගුණ වෙන්න ඕන තීරුවකි. පේලි තීර. එහෙනම් බලමු. මේ පේලිය මේ තීරුවෙන් ගුණ කරා. බලාගෙන ඉන්න. 1x මේ පේලිය මේ තීරුවෙන් ගුණ කරා. ගුණ කරනකොට පුතේ හරි අපූර්ව සිද්ධියක් වෙනවා. පළවෙනි එකාගෙන් පළවෙනි එකා ගුණ කරනවා. දෙවෙනි එකාගෙන් දෙවෙනි එකා x ඍණ එකෙන් ගුණ කරාම ඍණ x. බිඳුව දෙකෙන් වැඩි කරාම බිඳුවයි. දෙක ඍණ එකෙන් වැඩි කරාම ඍණ දෙක. එතකොට උත්තරේ එනවා අන්න. දෙක ඍණ x යට ඍණ දෙක. අන්න යට ඍණ දෙක හරි. එහෙනම් මතක තියාගන්න. මූට මූ මොකද්ද වෙන්න ඕන? සමාන වෙන්න එපා. න්‍යාස දෙකක් සමාන නම් අනුරූපාංග මොකද්ද වෙන්නේ? සමාන. එහෙනම් පුතේ දෙක ඍණ x සමානයි 3යි. මෙතන දෙක ඍණ x සමාන කරනවා මෙතන ඉන්න කාටද? 3ට. ඇයි මේක ගුණ කරාම මෙතෙන්ට නේ? මේක ගුණ කරාම මේක එන්නේ නැහැ. මෙතෙන්ට ආවේ දෙක ඍණ x සමාන කරන 3ට. එතකොට ඍණ x මෙහාට යනවා මෙහා මෙහෙට එනවා. ඍණ 3යි. ඍණ x එහා පැත්තට ගියාම ධන x. දෙක ඍණ 3 කියන්නේ ඍණ 1යි. x කියන්නේ ඍණ 1යි. අත උසන්න x ට ඍණ 1 ආපු දරුවෝ. පට්ට හොඳේ. මගේ පේපර් ක්ලාස් වලට දිගටම සම්බන්ධ වුණු දරුවන්ට මම වගේ කියනවා. මේ පේපරේ ගිහිල්ලා පුතේ ඔය අඩුපාඩු ලියා ගනින් පැටියෝ. ලියාගෙන මම කියන්නේ හැමෝටම මේව පුළුවන් කියලා. හැබැයි පුළුවන් වෙන්න අවස්ථා උඹලට තියෙනවා. ඕක ලියාගෙන ගිහිල්ලා මේ පුළුවන් ඈව ඉන්නේ පුළුවන් ඈව ගාවට ගිහිල්ලා කියන මචං
අර උදයන්ග සර්ගේ මචං මේ 21 වෙනි ගාන 22 වෙනි ගාන තේරුන්නේ නැහැ මචං. ටුට්ටක් කියලා දීහම්. අන්න හැදෙන මිනිස්සු. හැදෙන්නේ එහෙමයි. හරි. right. දී ඇති වෙන් රූප සටහනේ A dash ඡේදනීය B dash. A dash ඡේදනීය B dash විලිලැජ්ජයි. බලාගෙන ඉන්න. පේනවද දැන්? පේනවා. සුදනෝනා බලාගෙන ඉන්න. මේක A මේක B. A dash ඡේදනීය B dash කියන්නේ A ගෙනුත් පිට B ගෙනුත් පිට. අත උසන්න මේක ආපු දරුවෝ. A dash කියන්නේ A ගෙන් පිට. B dash කියන්නේ B ගෙනුත් පිට. ඔය දෙන්නගෙම පිට කට්ටිය තමයි ගන්න. අපිට කියනවා ධාරිතාවයේ ලීටර් 2400ක් වූ ටැංකියක්. ඒ ධාරිතාවය කියන්නේ මොකක්ද? වාජනයක් සම්පූර්ණයෙන් පිරීමට අවශ්‍ය ද්‍රව පරිමාණ. 2400ක් වූ ටැංකියක් සම්පූර්ණයෙන් ජලය පිරීමට නලයකට මිනිත්තු 60ක් ගත වේ. ශීඝ්‍රතාවය අහනවා. මං විලිලැජ්ජයි. ශීඝ්‍රතාවය සමානයි පරිමා වෙනස බෙදීම ගත වූ කාලය. පරිමා වෙනස බෙදීම ගත වූ කාලය. පරිමා වෙනස 2400 ලීටර්. කාලය මිනිත්තු 60යි. බිඳුවට බිඳුවයි 6 වරක් 1යි 6 වරක් 4යි. 40යි මිනිත්තුවට ලීටර්. පරිමා ශීඝ්‍රතාවය ලියා ගන්න පුතේ. පරිමා ශීඝ්‍රතාවය සමානයි පරිමා වෙනස බෙදීම ගත වූ කාලය. පරිමා ශීඝ්‍රතාවය සමානයි පරිමා වෙනස බෙදීම ගත වූ කාලය. ඉක්මන් කරන්න. ඊළඟට 25 වෙනි ගාන. මේ ලෝකේ අහන්නම අප්පිරිය කටහඬ ඔයාලා දන්නවද? මම දන්නවද? කාගේද? ළමයිගේ නෙවෙයි. නැහැ. ඒක හරි. ආගිනේ. අර නාටකංකාරයෙක් කුකුල මුත්තාගේ දුවගේ කටහඬ තියෙන්නේ. පේන්න බෑ පුතා මට. හරිද? අප්පිරියම කටහඬ. ආගිනේ. මෙන්න පුතේ අවසාන ගාන චුට්ටක් බලා ගන්න. පුතේ අවසාන ගාන Aටයි Bටයි සමදුරින්. ඒයි Aටයි Bටයි සමදුරින් අචල ලක්ෂ දෙකකට සමදුරින් කියන්නේ මොකද්ද? ලම්බ සමත් ඡේදක. යකඩ තුඩ මෙතන තිව්වා. ඡාපයයි ඡාපයයි. මෙතන තිව්වා ඡාපයයි ඡාපයයි. ලම්බ සමත් ඡේදක. ඊළඟට කියනවා AC-ට 8යි දුරින්. ඒක ඇඳලානේ තියෙන්නේ. එහෙනම් ওই දෙක කැපෙන තැන තමයි ස්ථානය. මොකද්ද කියන්නේ? D කියලා ලක්. ලම්බ සමච්ඡේදක ඇඳලා කැපෙන. එකතු කරලා බලන්න ලකුණු 50න් කීයද කියලා ඉක්මන් කරන්න. දෙවෙනි පේපරේත් හදමු. 50න් කීයද බලන්න.
5යි 50යි 18යි. හරි. අවංකව මට නැගිටින්න ඕනේ නැහැ. නැගිටින්න. නැගිටින්න. ඔන්ලයින් ළමයිතුත් අත උස්සන්න මට. 40 හෝ 40ට වැඩි. නැගිටින්න පොඩ බලා ගන්න මට පොඩ. මොකෝ ලැජ්ජාව. පිරිමි ළමයි එක එකක් නැද්ද? නැගිටහම් පොඩ. 40 හෝ 40ට වැඩි. හරි. නැගිටිනවක පොඩ බලන්න බුදුන් මේ. අපිට ගහන්නේ යාළුවන්ට. වාඩි. ඊළඟට නැගිටින්න 30 හෝ 30ට වැඩි 40ට අඩු. ඒ කට්ටියටත් ඒකක් දාන්න පුළුවන්. 30 හෝ 30ට වැඩි 40ට අඩු. අත උස්සන්න පුළුවන් අහා. ගොඩක් ඉන්නවනේ. ඊළඟට මට අවංකයෙන් මත උස්සන්න 20 හෝ 20ට වැඩි 30ට අඩු. ඒ කට්ටිය හැදෙමින් ඉන්න දරුවෝ. අත උස්සන්න අවංකයෙන්ම ඔකේ ලකුණු 20ට වඩා අඩු කට්ටිය ඉන්නවනේ අත උස්සන්න. අන්න එතන මොකක් හරි අවුලක් තියෙනවා. එකෙක් නැති හින්දා අවුලක් නැහැ. ඔන්ලයින් දරුවෝ කොහොමද තත්ත්වය? ගොජිනි ලකුණු කීයද? ශාමිනි ලකුණු දාන්න chat එකට. හරි. මේ පන්තිය හැම ඉරිදකම පවත්වනවා. මේක අපේ පේපර් ක්ලාස් එක. දැන් අපි සිද්ධාන්ත නවත්තලා තියෙන්නේ. ඇතිද? හරිද? සමහර පන්තිවල මේ වෙනකොට සිද්ධාන්ත කරනවා මම නම් කරන්නේ නැහැ. මොකද කළ වැඩක් නැහැ. දැන් කරන්න ඕන පේපර්ස් පුතා. හරි. දැන් යන් අපි දෙවෙනි ගානට ඉක්මන් කරා. ඊට කලින් විනාඩි 5ක් දෙන්න යාළුවෙක් ඉන්නව නම් දක්ෂතාවයක් පෙන්වන්න. බොක් කම්මැලිකම යන්නත් එක එන්න පොඩි සින්දුවක් කියන්න. ධෝනි පොරොන්දුනා. විනාඩි 5ක් දෙන්න ඉක්ක. ඊයේ සතියේ අපේ කොල්ලෙක් කිව්වා මාර ප්‍රතිචාර. මාර ප්‍රතිචාර තිබුණේ. එන්න බලන්න. එන්න. පිටිපැත්ත පෙළිය. අපුඩයක් ගහන්න යාළුවට. අපුඩයක් ගහන්න. අපේ පන්ති යාළුවෙක් දක්ෂයෙක්. හරි. එන පුතේ මෙහාට. අද කාලේ එකක්ද? අපි යාළුවට උදව්වක් දෙමු. රයිට්. මම කැමරා එකට පෙන්නන්නේ නැහැ මොකද මේ දරුවගේ පෞද්ගලිකත්වය රකින්න ඕන නිසා. ඔන්ලයින් දරුවොත් අහන් ඉන්න. හරි. හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ ඇහැගහගෙන සිටි සමාජය ගැන කියයි හොඳ මිනිහෙක් නයන් නිතරම මට කියූ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ දරදඬු හිත මගේ අයාලේ ගිය දිනේ කඳුලැලි මොනතරම් පිරුණද ඔය නෙත
අද මා සිටින තැන දැක සතුටින් අවවාද දේ හොඳ මිනිහෙක් යම් නිතරම මට කියූ මතු සසරෙත් පතන්නේ ඔබමයි තාත්තේ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ කරදර මගේ නොබියව ළඟ ඉඳී දියුණුව දැක මගේ ආශිර්වාද දේ ඔව තන්මා සමගට ගෙන මිසන හැරගියේ අද මා සිටින තැන දැක සතුටින් අවවාද දේ හොඳ මිනිහෙක් යම් නිතරම මට කියූ මතු සසරෙත් පතන්නේ ඔබමයි තාත්තේ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ ස්තුතියි. හරි මේ ඒ සින්දුව නිසා මං පොඩි දෙයක් කියන්න මේ පුතේ ඔන්න දැන් හිතන්න අද රෑ 12ට රිසල්ට් එක පිටත් වෙනවා රිසල්ට් එක අවුට් වෙනවා ඔයාලගේ රිසල්ට් එක අවුට් වෙනවා ඔන්න දැන් ඔයාලා ගණන් පේල් වෙන්න කී හිතන නේ නිකමට හිතන්න ඔන්න දැන් ගණන් පේල් අම්මා අඬනවා තාත්තා අඬනවද ගොඩක් තාත්තලා අඬන්නේ නැහැ පුතා හැබැයි සමාජයේ ගැටෙන්නේ ගොඩක් තාත්තලා ඒ නිසා පුතේ උඹලා වෙනුවෙන් දැන් අපි හිතමු මං දැන් මේක ලස්සනම උදාහරණයක් මම මේ ගිය පාර බැච් එකට මේ දේශනේ දෙද්දි අතන මේ වැඩ කරනවා ගඩොල් පේලිය බඳිනවා බාසුන් නැහැ කියන මම දන්නවා මෙතන ඉන්න ගොඩක් මේ දරුවන්ගේ දෙමව්පියෝ එදා වෙලා හම්බ කරගෙන කන අහිංසක මිනිස්සු හිතන්න පුතේ කපලාරුවක් ගහනකොට දවස් කුලියට වැඩ කරන රුපියල් 2500යි කපලාරුවක් ගහනකොට මගදී කොන්දේ අමාරුවක් හැදෙනවා මගදී කොන්දේ අමාරුවක් හැදෙනවා තාත්තට වැඩේ නවත්තන්න පුළුවන්ද එහෙම වුණොත් දවසේ කුලිය මොකෝ වෙන්නේ මතක් වෙනවා දරුවට හෙට පන්ති පීස් අද යනකොට එළවලු ටිකක් ගේන්න කිව්වා ඒ ඔක්කොම පුතේ මාර විදියට මමත් දැන් තාත්තා කෙනෙක් නිසා මම දන්නෝ ජීවෙන් පවුලේ සම්පූර්ණ බර දරාගෙන ඉන්නේ තාත්තා ඒක පෙන්නන්නේ නැහැ පුතා යා hina වෙවි ඉන්නෝ හරිනේ hina වෙවි හිටියට පුතා ඇතුලෙන් මාර විදියට අඬන මිනිස්සේ නින්දට ගියත් කල්පනා කරන්නේ මගේ ලොකු දුව මේ පාර ගණන් පාස් වෙයිද හැබැයි පෙන්නන්නේ නැහැ ඒ තාත්තලගේ හැටි පුතා කිසි දෙයක් පෙන්නන්නේ නැහැ ඒ කියන්නේ දැන් යනකොට උනත් අහන මොන එක පන්ති අයියෝ තාත්තා ඒකවත් දන්නේ නැද්ද අද උදයන්ගසේ ගණන් පන්ති ඒ බොරුව පුතා ඒ පට්ටපල් බොරු තාත්තා දන්නවා ඉරිද තියෙන කෙල්ලට ගන්න ඉංග්‍රීසි මේ ගණන් පන්ති තාත්තලගේ හැටි පුතා තාත්තල පෙන්නන්නේ ඔබ ෆේල් වුණත් ළඟට අරගෙන ඉඹිනෝ ඇරෙන්න කවදාවත් ඔයාලා ඉස්සරහ අඬන්නේ නැහැ අම්මා අඬනවා අම්මට ඔටෝ ඇඬෙනවා අම්මලා හිතන දේවල් එළියට පේනවා හැබැයි තාත්තලා හිතන දේවල් එළියට පේන්නේ ඒ නිසා ඔයාලා හිතන්නේ තාත්තා ඔයාලට ආදරේ නැහැ කියලා ඒ තරම් ආදරයක් අම්මා නම් හිතන්න පුළුවන් දැන් අම්මගේ කුසේ හිටපු හින්දා ආදරේ වැඩි වෙලා කිරි දීපු හින්දා ආදරේ වැඩි වුණා තාත්තගේ කුසේ නෙමෙයි ඔයාලා ඉන්නේ කොහෙද ඔළුවේ ජීවිත කාලෙම අම්මා නම් මාස 10කින් ඔන්න එළියෙන් තිව්වා තාත්තා මුළු ජීවිත කාලෙම ඔයාලා ඔළුවේ තියන් ඉන්න කෙනෙක් ඒ නිසා පුතේ තාත්තා කෙනත් හිතන්නේ සින්දුව හින්දා මං කිව්වේ හොඳේ මට දැනෙච්ච දේ මං කිව්වේ යන්න පුතේ B කොටසට රිසල්ට් එක ආවම අහනවා අයියේ ලොකු අයියේ කෙල්ලට රිසල්ට් කොහොමද මොකද්ද මල්ලි ඇහුවේ දරුවට මේ රිසල්ට් ආවනේ ගමම අහන ඕනේ කියන්න දෙයක් ඈ ඉතුරු කරගෙන නෑ ලොකු මල්ලි තාත්තා කොච්චර චාටර් වෙනවද බලන්න හිතන්න ඒ නමයක් දාලා ලොකු අයියේ අහනකන් ඉන්නේ අපි රිසල්ට් ලොකු අයියේ කෙල්ලගේ රිසල්ට් කොහොමද ඒ නමය බොල මගේ කෙල්ල මේ පාර හොඳයි ඊ නමය එන්න ගැම්මෙන් කියන්න එපා තාත්තලා
ඒ ගැම්ම දෙන්න පුතා. ඔබට මේ මාස දෙක හොඳටම ඇති. හොඳටම ඇති. රයිට්. වැඩ කරන හරි. පළවෙනි එක. පුතේ පළවෙනි ගාන භාග ගාන අනිවාර්යෙන් මේක විභාගෙ යනවා. පෙරේරා මහතා තමාගේ මාසික වැටුපෙන් 8න් 3ක් ආහාර සඳහාද ඉතිරියෙන් 5න් 3ක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද වෙන් කළා. ලැජ්ජයි පුතා. ආහාර සඳහා වියදම් කළ පසු සද්ද කරන්න එපා. ආහාර සඳහා වියදම් කළ පසු ඔහුට ඉතිරි මුළු මුදලින් කොපමණ භාගයක් ඉතින් බං 8න් 3ක් යාම ඉතුරු 8න් 5යි. අත උසන්න මේක ආපු දවස්. ලකුණු දෙකක් දෙන්න. ලකුණු දෙකයි. ප්‍රෝමිලක්කම් දෙක. ප්‍රෝමිලක්කම් දෙක. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කරන්නේ මෙන්න මේ ඉතිරියෙන් 5න් 3ක්. 8න් 5න් 3ක්. එතකොට 8න් 5 අල්නයන වෙනුවට වැඩ බලන්නේ ගුණ කිරීම. 5ට 5 කැපෙනවා. උත්තරේ 8න් 3යි. එතෙන් ලකුණු මේක හෙව්වනම් ලකුණු 3යි. පළවෙනි එකට ලකුණු 2යි ඊළඟ එකට ලකුණු 3යි. ලකුණු 3යි. ආහාර සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වියදම් කළ පසු ඔහුට රුපියල් 20000ක මුදලක් ඉතිරි වේ. එසේනම් පෙරේරා මහතාගේ මුළු මාසික වැටුප ආගෙන ඉන්නකො. බලාගෙන ඉන්න. ප්‍රෝමිලක්කම් 3. ආහාර සඳහා 8න් 3යි. අධ්‍යාපනය සඳහා 8න් 3යි. ඔක්කොම 8න් 6යි. ආහාර සඳහා 8න් 3යි. අධ්‍යාපනය සඳහා දරුවන්ගේ 8න් 3යි. ඔක්කොම 8න් 6යි. දැන් මේ වෙනකොට කීයක් ඉතුරුද? 8න් 2යි නේ බා. ඒ කියන්නේ 4න් 1යි. 8න් 2යි කියන්නේ 4න් 1යි. ඕක සමානයිලු රුපියල් කීයකටද? 20000කට. 4න් 1ක් 20000 නම් කේක් එකක් 4කට කපලා කෑල්ලක් 20 නම් මුළු ප්‍රමාණය හොයන්න 20000 වැඩි කරන්න ඕන කීයෙන්ද? 4න් කීයද? 80000. එතෙන්ද ලකුණු 2යි. එතෙන්ද ලකුණු 2යි. 8න් 3ක් ආහාර 8න් 3ක් අධ්‍යාපන එතකොට ඔක්කොම 8න් 6යි. එතකොට ඉතුරු 8න් 2යි. 8න් 2යි කියන්නේ 4න් 1යි. ඒක සමානයි 20000. එහෙනම් 20000 4න් වැඩි කරාම 80000යි. 80000යි. ඉක්මන් කරන්න. ඊළඟට රෝමිලක්කම් 4 ලකුණු 3ක්. පෙරේරා මහතා තම නිවස සෑදීමට බැංකුවෙන්ගත් ණය මුදලක් සඳහා ණය වාරික මාසිකව බැංකුවට අය කරනු ලැබයි. එය ඔහු තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වැය කරන මුදලට වඩා අධ්‍යාපන කටයුතු වලට වැය කර මුදලට වඩා රුපියල් 10000ක් අඩුයි. ණය වාරිකයේ ඔහුගේ මුළු වැටුපෙන් කොපමණ භාගයක්? අධ්‍යාපනය සඳහා කීයක් වියදම් කරාද? පුතේ අධ්‍යාපනය සඳහා අධ්‍යාපනය සඳහා කීයක් වියදම් කරාද? ඒක කොහොමද ගන්නෙ? අධ්‍යාපනය බලාගෙන ඉන්න. අධ්‍යාපනය සඳහා 8න් 3යිනේ. එහෙනම් මම ගන්නවා ප්‍රෝමිලක්කම් 4. අධ්‍යාපනය සඳහා වියකම් මුදල ගන්න පුළුවන්. සම්පූර්ණ මුදල 80000යි. 80000 වැඩි කරනවා කීයෙන්ද? 8න් 3. 8 වරක් 1යි 8 වරක් 10යි. එතකොට 10000 3න් වැඩි කරාම කීයේ? අත උස්සන්න 30000 අපකට. අධ්‍යාපනය සඳහා වියදම් කරා 30000. අධ්‍යාපනය සඳහා වියදම් කළා තියෙනවා 30000. ඊට වඩා බැංකු මුදල 10000ක් අඩුයිලු. එහෙනම් කීයේ? කීයේ? වාරිකේ කීයද? එහෙනම් වාරිකේ පුතේ බැංකු වාරිකය 20000යි. අපෙන් අහනවා ඒක නෙමෙයි අහන්නේ මොකද්ද? මුළු වැටුපෙන් කොපමණ භාගයක්ද?
බැංකු වාරිකයේ මුළු වැටුපෙන් කොපමණ භාගයක්ද? එහෙනම් පුතේ කියන්නකෝ. මුළු වැටුප 80000යි. කීයක් වාරිකයේද? 20000යි. බිංදු 3ට බිංදු 3යි බිංදුවට බිංදුවයි දෙවරක් 1යි දෙවරක් 4යි උත්තරේ 4න් 1. බැංකු වාරිකය 4න් 1යි. අත උස්සන්නේ ඒක ආපු දරුවෝ. පට්ට නෝන්ඩි ගානක් පුතේ ලකුණු 3යි. එකතු කරලා බලන්න ලකුණු 10න් කීයද කියලා. 10න් කීයද බලන්න. 1යි 3යි 2යි 3. 2යි 3යි 2යි 3. හරි. ඊළඟට දෙවෙනි ගාන. තේරුම් නැති කට්ටිය ඉන්නව නම් හරි. අත උස්සන්නේ ගන්න තේරුණු කට්ටිය පොඩ්ඩක් බලන්න මට පොඩ්ඩක් බලා ගන්න. අවංකවම තේරුණු කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න. හරි. නිවුස් එක තේරුණාද? right. අපිට කියන දෙවෙනි ගාන පොඩ්ඩක් බලන්න. අරය 14 හා කේන්ද්‍රික කෝණයේ අංශක 45ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක් සමග සම්බන්ධ වූ ඍජුකෝණී ත්‍රිකෝණයක් පහත දැක්වේ. අගිනින් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය යකෝ විලි ලැජ්ජයි. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගන්නේ πr වර්ග ගුණ කිරීම 360න් θ. π වෙනුවට 7න් 22යි. අරය කීයද? 14 වැඩි කිරීම 14. 360න් කෝණය කීයද? 45යි. කවුරු හරි කෙනෙක් 8න් 1 දැම්මත් උත්තරේ හරි. 45 වෙනුවට 8න් 1 දාලා තියෙනවා නම් ඒත් හරි. 4ක් 1යි 4ක් 2යි. 45 1යි 45 8යි. දෙවරක් 1යි දෙවරක් 4යි. දෙවරක් 2යි දෙවරක් 7යි. දෙවරක් 1යි දෙවරක් 11යි. 11 සරක් 7. අත උස්සන්න 77 ආවනම් ලකුණු 3ක් දෙන්න. 77 ඇවිල්ලා නම් ලකුණු 3ක් දෙන්න. හරි. හරි. ABD ඍජුකෝණික ත්‍රිකෝණයේ වර්ගඵලය කේන්ද්‍රයේ වර්ගඵලයට සමාන නම් අපිට කියනවා පුතේ අපිට කියනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයයි ඍජුකෝණික ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි. එහෙනම් මට කියපන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? කියන්න. භාගෙට ආලේ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගෙට ආලේ. වර්ගඵලය 77යි. දෙකෙන් එකයි. ආධාරකය කීයද? 14යි. අනිත් පාදේ දන්නේ නැත්තේනේ. AB. දෙවරක් 1යි දෙවරක් 7යි. ගුණ කිරීම 7 මේ පැත්තට ආවම බෙදීම 7. 77 7න් බෙදුවම කීයද? කීයද පුතේ? අත උස්සන්න 11යි. 11 සෙන්ටිමීටර ආව නම් ඔබ සවෑ දක්ෂයෙක්. අත උස්සන්න ඒක ආපු දරුවෝ නියමයි. 11 සෙන්ටිමීටර ආව නම් ඔබ සවෑ දක්ෂයෙක් පුතේ. අති දක්ෂයෙක්. ඊළඟට කියනවා DC චාප දිග. එතෙන්ට ලකුණු 3යි. මෙතෙන්ට ලකුණු 3යි. පළවෙනි එකටයි දෙවෙනි එකටයි ලකුණු 6ක්. හරි. ඊළඟට කියනවා DC චාප දිග. පුතේ DC චාප දිග ගන්න පුළුවන් 2πr ගුණ කිරීම 360න් θ. π කියන්නේ 7න් 22යි. අරය 14යි. 360න් 45යි.
බලන්න කැපෙන කැපිල්ල 4ක් 1යි 4ක් 2යි 45 8යි දෙවරක් 1යි දෙවරක් 4යි දෙවරක් 11යි දෙවරක් 2යි දෙවට මෙතන එකයි 11යි සෙන්ටිමීටර් අත උස්සන්නේ ඒක ආපු දරු ටිකර සුවඳ හරි ඊළඟ එක දර්ශනයක් දන්නේ ඔව් ඊළඟට කියනවා මිනිහම නෑ හරි අහිංසක මිනිස්සෙක් අර තට්ටේ ගාලා නිකන් අර බලනකොට පේනෝනේ නසරන් ඩයිලොග් වගේ ඈ දැන් මම පන්තියට ආපු පළවෙනි දවසේ චරිතයි ඇවිල්ලා මම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා ප්‍රගතියකට මිනිහ හැම මම දැන් මිනිහට බයයි හොඳ මං ගිහලා කෙලින්ම ඔෆිස් එකේ පඩි වුණා ඊට කිව්වා මේ මගේ මේ මස්සිනා මෙහෙමයි මේ අඳුනලා දුන්නා දැන් බැලුවම නිකන් නසරානි පොරක් වගේ පස්සේ ටිකක් ආශ්‍රය කරලා බලනකොට හරි අහිංසක මිනිස්සු. හරි අහිංසක මිනිස්සු. හරි. හරි. පුතේ අර ගණනුත් එහෙමයි. ගණන සමහර ගණන් තියෙනවා දැක්කම හැබැයි ගාන හදාගෙන යනකොට රෙද්දට්ටිය කුමි. අර එහෙම දෙයක් තියෙනවා. හරි දැක්කම සමහරු බය වෙනවා. හරි. මෙන්න ඊළඟ ගාන පුතේ AD 17.8ක් ලෙසගෙන ආපෝ සංයුක්ත රූපේ පරිමිතිය අපිරියයි. පරිමිතිය ගන්න මෙහෙමයි වටේ ටික එකතු කරමු. 17.8යි 14යි අතන 11යි මෙතන 14යි. එකතු කරන්න. වටේ පාද ඔක්කොම එකතු කරන්න. කීයේ? Ah 11 ඒව දෙකක් තියෙනනේ. හරිද? දැන් එකතු කරමු හා. මුට එකතු කිරීමද? සුදු අනේ කම්මැලි මම මට එකතු කරන්න අප්පිරියයි. එකතු කරමුකෝ. කීයේ? 53යි. 53.8යි. 53.8යි. එතන ලකුණු දෙකයි. අතෙන්ද දෙකයි මෙතන දෙකයි ලකුණු කීයද බලන්න 10න්. තුන්වෙනි ගාන. අන්න මේ පිටිපැත්තේ දෝනිලා කොටස් වෙනද පොළ. මං ආසම පොළ කොටස් වෙනද පොළ. කොටස් වෙනද පොළ ඒයි පිරිමි ළමයි සද්ද කරන්න එපා. කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු වන කාසිම් මහතා කොටසක වෙළඳපොළ මිල රුපියල් 60ක් වන අවස්ථාවක සමාගමක කොටස් මිලදී ගැනීමට රුපියල් 90000ක් ආයෝජනය කරයි. සමාගම එක් කොටසකට රුපියල් 7ක් බැගින් ලාභාංශය ගෙවනවලු. කාසිම් මහතා මිලදීගත් කොටස් ගණන ලැජ්ජයි යකෝ. කොටස් වෙළඳපොළ ගානක ඉස්සෙල්ලම හොයන්න ඕන කොටස් ගණන. කොටස් ගණන ගන්න පුළුවන්. ආයෝජිත මුදල බෙදන්න ඕන. කොටසක වටිනාකමේ කීයේ කීයද 1500 ආපු කට්ටිය අත උස්සන්න මරු ලකුණු දෙකයි ඔහුට ලැබෙන ලාභාංශ ආදායම ගන්න පුළුවන් පුතේ කොටස් ගණන වැඩි කරන්න ඕන කොටසකට ගෙවන්නේ රුපියල් 7යි කීයද ආපුතේ 10500යි ලකුණු දෙකයි ලැජ්ජයි අප්පා හදන්නත් ලැජ්ජයි පුතේ කොටස් ගණන එක කොටසකට රුපියල් 7ක් ගෙවනවා නම් කොටස් 1500ක් ගත්තා නම් 1500 7න් වැඩි කර රෝමිලක්කන් 3 වසරකට පසු ඔහු සතු කොටස් සියල්ල විකිණීමෙන් 4500ක ප්‍රාග්ධන ලාභයක් ලබයි නම්
කොටසක විකුණුම් මිල. ලැජ්ජයි යකෝ. මම ඉස්සෙල්ලා බලන්නම් කොටසක ප්‍රාග්ධන ලාභය. කොටසක ප්‍රාග්ධන ලාභය ගන්න පුළුවන් පුතේ. මුළු ප්‍රාග්ධන ලාභය බෙදන්න ඕන කොටස් ගණනේ. මුළු ප්‍රාග්ධන ලාභය කොටස් ගණනෙන් බෙදන්න ඕන. බිංදු දෙකට බිංදු දෙක කැපුණා. 45 15 බෙදන කීයද? රුපියල් 3යි. එහෙනම් මට කියපන් 60ට ගත් එකක් විකුණන්නේ නැති කීයටද? 60 මේ තුන එකතු කරලා කීයද? 63ද. එහෙනම් කොටසක් විකුණලා තියෙන්නේ 63ට. 60ට ගත් එකක් විකුණලා තියෙන්නේ 63ට. 63ට. එතෙන්ට ලකුණු 3යි පුතේ. එතෙන්ට ලකුණු 3යි. ලකුණු 3ක් දෙන්න. ඊළඟට කියනවා ලස්සන කතාවක් කියන ඊළඟට. මේව පටපට ගාලා ලියාගෙන අද ගෙදර ගිහිල්ලා නැවත උත්සාහ කරන්න පුතේ. පුතේ මේ ෆෝන් එක කියන්නේ මහා කාලකන්ණි ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ෆෝන් එක නම් කිසිම වෙලාවක මේ දවස් ටිකේ අතට ගන්න එපා. එතකොට සර් යාළුවෝ නැති වෙයිනේ. යාළුවෝ නැති වුණාට කමක් නැහැ. මොකද යාළුවෙක්ගෙන් හදිස්සියකට රුපියල් 5000ක් ඉල්ල ගන්න පුළුවන්ද බලන්න. ඔය ළඟ ඉන්න යාළුවගෙන් මචං රුපියල් 500ක් දීපන් අයිට පොඩක් අහලා බලන්න. අනේ බා තාත්තා දුන්නේ රුපියල් 100යි. පට්ටප ඉල්ල ගන්න බෑ පුතා. යාළුවෝ ඉන්නේ සුදාර. යාළුවෝ ඉන්නේ මේ අද දවසේ ගෙවා ගන්න විතරයි. යාළුවෝ දෙතුන් දෙනෙක් ඉන්නෝ ජීවිතේ අතාරින්නම් බැරි. මට පුතේ කැම්පස් එකේ බැච් එකේ විතර ළමයි 160ක්. මගේ බැච් එකේ. ඒ කාලේ පුතා මට තුවාලයක් වුණොත් බේත් දාන්නම ඉන්නෝ 25ක් විතර. යාළුකම පිට් එක අම්මෝ එකට ගැහුවොත් සෙට් එකම වහිනවා. මරාගෙන මරන ටෝක් එකේ හිටියා. හැබැයි දැන් කෝල් එකක් දීලා අහන්නේ මචං. ඔබ ජීවතුන් අතරද? උන්ටත් කාර්ය බහුලයි මට අහන්න වෙන්නෙත් නැහැ. ඒව පට්ටපල් බොරු පුතා. අහුවෙන්න එපා. මායාවයි. ඔබ දැන් පිරිමි ළමයි ගොඩ දෙනෙක් ලොකු මායාවකට රැවටිලා ඉන්නේ. මං ගිය සතියේත් මේක කිව්වා. දැන් පිරිමි ළමයි හරි කැමති නිකමට මම කියන්නේ. කාන්තාවන්ගේ කොණ්ඩේ වලට එහෙම දැන් ඔයාලගේ පොඩි කැමැත්තක් තියෙන කොණ්ඩේට. නමුත් බත් පිඟානට කොණ්ඩ දැන් අර කොණ්ඩේ කෑල්ලක් මෙහෙම කිනල්ලි තිබ්බොත්. ඔබට පේන්නේ නැද්ද මායාවක් කියලා? කොණ්ඩේ කියන්නේ මායාවක්. හැමදේම මායාවක්. රැවටෙන්න එපා. හරිනේ? හරි. දැන් අපි දැන් සුදු පාටට අපි කැමතියි. ඇත්තටම කැමතියිනේ. හරිනේ? හරි. ඔන්න දැන් මේ හරියෙන් මස් කෑල්ලක් කපලා පංගුවෙන් ගෙනත් තියෙනවා. සුදු පාට මස් කෑල්ලක් කියලා තියෙනවා. කැමතිද නැද්ද? එහෙනම් ඔහෙලා බොරුවන්නේ කරන්නේ. සුදු වලට කැමති කියන්නේ බොරුනේ. පට්ටපල් බොරුවක්. හරිනේ? හරි. ඊළඟට කාසීම් මුස්ලිම් මිනිස්සෙක්. කාසීම් මහතා තමා ලැබූ ලාභාංශ ආදායම සහ ප්‍රාග්ධන ලාභය එක්කොට සම්පූර්ණ මුදලම වාර්ෂික වැල්පොලි අනුපාතිකයේ 112ක් යවන බැංකුවක ස්ථීර තැන්පතු ගිණුමක තැන්පත් කරනවා වසර දෙකක කාලෙක. එහෙනම් අපිට හැබැයි පුතේ මෙතන අවුල තියෙන්නේ ගන්න පුළුවන් ලාභාංශ ආදායමයි ප්‍රාග්ධන ලාභයයි විතරයි. ලාභාංශ ආදායම කීයක් ආවා? ලාභාංශ ආදායම කීයද ආවේ? 10500යි. ප්‍රාග්ධන ලාභය 4500යි. එකතු කරාම කීයද? 15000යි. එහෙනම් ඔන්න මං වැල්පොලිය හදන හැටි බලා ගන්න. වැල්පොලිය අමතක වෙච්ච කට්ටිය. ඔයාලා ගොඩක් ආස පොලියක් අහගෙන. පළමු වසරට පොලිය. පළමු වසරට පොලිය ගන්න පුළුවන්. 15000 වැඩි කිරීම 100ට කීයද? 100ට 12. බිංදු දෙකට බිංදු දෙකයි. කීයේ? 12 15. එතැයි 800. ඊළඟට පළමු වසර අවසානයේ මුළු මුදල මේ මාත් එක මේව ලියාගමු. පළමු වසර අවසානයේ මුළු මුදල ගන්න පුළුවන් 15000ට මේ 1800 මොකද්ද වෙන්නේ? එකතු වෙනවා. 15000ට
1800ක් එකතු වෙනවා. එතකොට කීයද? 16800. පොලියටත් පොලියක් වදිනවා. එතකොට මේකට නැවත පොලිය ගහනවා. දෙවෙනි වසරට පොලිය 16800 වැඩි කරනවා 100ට 12. බිංදු දෙකට 0.2යි 12ක් 8 96යි 9ක් ඉතුරු 12ක් 6 72යි 72යි 9යි 8ක් ඉතුරු 12ක් 1 12ට 2016ද 2016 එහෙනම් අපෙන් අහන්නේ මුළු මුදල දෙවැනි වසර අවසානයේ මුළු මුදල ගන්න පුළුවන් 16800ට මේක එකතු කරන්න ඕන 18816 අත උසන්න 18816 පට්ට සුපිරි මරු පට්ට සුපිරි මරු හරිනේ හරි එතන ලකුණු 3යි 2යි 2යි 3යි 3යි ලකුණු 10න් දීලා බලන්න ඉක්මන් කරන්න සුදාර අර මේ 6 වසරේ පොඩි යව වගේ අකුරු ලස්සන නෑ මම පටපට ගාලා ගණන් ටික හදනවා හොඳ ධෝනි එක තේරුණාද රයිට් ඊළඟට හතරවෙනි ගාන බලා ගන්න පට්ට නෝන්ඩි ගානක් පට්ට ලස්සනයි මෙන්න හතරවෙනි ගාන ඒ බලන් ඉඳන් ලස්සනට කියලා දෙනවා පත්මිනී මහත්මිය තම ගෙවතු වගාව සඳහා එළවලු පැල වර්ග තෝරාගත් ආකාරයේ වට ප්‍රස්ථාරය දැක්වේ. තක්කාලි පැල බටු පැල ගණනට සමානයි. ඒ තක්කාලි පැල බටු පැල වලට සමානයිලු. මම පොඩ්ඩක් මේ රූපේ ඇඳ ගන්නව හේතුවක් ඇතුව. බලන් ඉඳපන් පුතේ. ලස්සනට සර් කියලා දෙනවා. බටු තක්කාලි පණ්ඩක්කා මිරිස් මෙතන 30යි 90යි හයි පුතේ අපිට කියන මුන් දෙන්න සමානයිලු එහෙනම් කෙලින්ම දාගන්න පුළුවන් මහත්තයෝ මේක x නම් මේකත් මොකද්ද වෙන්නේ x බය නැතුව දාගන්න අපිට කියනවා තක්කාලි පැලවල කේන්ද්‍රික ඛණ්ඩය එහෙනම් බං ඔක්කොම කෝණවල එකතු අංශක 360යි නේ ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360 එතකොට මෙතන 90යි 30යි 120යි එහෙනම් පුතේ 360න් 120ක් අඩු කරාම 240යි ඒක සමානයි 2x ට 2x සමානයි 360 රින් 120 සම්පූර්ණ 360න් මෙතන 90යි 30යි 120ක් අඩු කරා එතකොට x සමානයි කීයේ 120යි x කීයද 120යි අංජලි ඒ දෙමාපියෝ මාත් එක්ක මේ ෆෝන් එකෙන් කතා කරලා අහනවා සර් පන්ති ඉවර වෙන්නේ කියලා ඔක්කොම අහනවා. මොකද මේ දවස්වල යෑමේ සම්භාවිතාව 180%ටත් වඩා වැඩි. ඔයාලා අමාරු වැටීමේ සම්භාවිතාව සහ යෑමේ සම්භාවිතාව. ආගිනි ඊළඟට මේ ගෙවත්තේ මිරිස් පැල ගණන සදෝ අහගෙන මිරිස් පැල ගණන 15යිලු. දෙනුවන් බලන් ඉඳපන්. උදයන්ග සර්ගේ තර්කය බලන්න. බලාගෙන ඉන්න. කේන්ද්‍රික කෝණය 30ක් නම් කේන්ද්‍රික කෝණය 30ක් නම් පැල ගාන දෙකෙන් බෙදුවම එනව නේද? ඒ රටාව වහුණාද?
කේන්ද්‍රික කෝණය දෙකෙන් බෙදපු ගමන් පැල ගාන එනවා. එහෙනම් මට කියනවා බටු පැල කීයද? ඇයි මෙතන 120යිනේ කීයේ? 60. තක්කාලි පැල කීයද? බණ්ඩක්ක පැල 45යි. තේරුණාද? හැමතිස්සෙම මතක තියාගන්න කේන්ද්‍රික කෝණය සහ අය ගණන අතර සම්බන්ධයක් ගොඩනගන්න. හැමතිස්සෙම කේන්ද්‍රික කෝණය දෙකෙන් බෙදුවට පස්සේ අය ගණන එනවා. එහෙනම් පුතේ අපෙන් අහන්නේ ගෙවත්තේ ඇති බටු පැල ගණන. එහෙනම් කේන්ද්‍රික කෝණ 120යි. 120 දෙකට බෙදුවම බටු පැල එනවා ප්‍රෝමිලක්කන් 2. 120 දෙකට බෙදුවම 60යි. 120 දෙකට බෙදුවම 60. ලකුණු දෙකයි. පළවෙනි එකටත් දෙකයි මේකටත් දෙකයි. මෙම වට ප්‍රස්ථාරයේ නිරූපණය වෙන මුළු එළවලු පැල සංඛ්‍යාව. ලැජ්ජයි යකෝ. මෙම වට ප්‍රස්ථාරයේ ඔක්කොම තියෙන කෝණය 360යිනේ. 362කට බෙදපන්. කීයේ? 180යි. පට්ට නෝන්ටි ගාන. 360 බෙදීම 2 පැල 180යි. මොකද කේන්ද්‍රික කෝණය සහ පැල අතර තියෙන සම්බන්ධය අල්ලගත්තට පස්සේ මැච් එක ගොඩ. මේ පාර මේ කවුරුත් කියන්නේ අපේ ඉස්කෝලේ ගුරුවරු ගණන් ගුරුවරු 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාම කියන්නේ වට ප්‍රස්ථාරයක් තමයි ටාගට් කරන්නේ. මේ පාර විභාගයට වට ප්‍රස්ථාරයක් ටාගට් කරන්නේ. බලමු. ආරම්භ කොට මතකට පසු පලිබෝධ උවදුරකින් බණ්ඩක්කා පැල 30ක් විනාශ වුණාලු. බණ්ඩක්කා පැල 30ක් විනාශම වෙලා ගියාලු. වෙනස් වූ දත්ත සලකා ඇඳ ඇති නව වට ප්‍රස්ථාරයක තක්කාලි පැල ගණන නිරූපණය කරන කේන්ද්‍රික කෝණයේ විශාලත්වය. පට්ටයකෝ. බර. ඔන්න බලන්න. බලන්න සර්ගේ තර්කය බලා ගන්න. සර්ගේ තර්කය බලා ගන්න. බණ්ඩක්කා පැල 30ක්. සුදනෝනා. ඔක්කොම පැල 180යිනේ. කතාව නවත්තන්න. ඔක්කොම පැල 180යි. 30ක් විනාශ වුණාම දැන් තියෙන්නේ කීයේ? 150යි. 150යි. පැහැදිලිද? නමුත් පුතේ බණ්ඩක්ක පැල මැරුණ කියලා තක්කාලි පැල මැරුන්නේ නෑනේ. එහෙනම් තක්කාලි කොච්චර තියෙනවද? 60යි නේද? එහෙනම් පුතේ 150ට 60 නම් කේන්ද්‍රික කෝණය හොයන්න 360ට කොච්චර? 150කට 60 නම් 360කට කොච්චර? නැත්තම් මේ විදිහට තර්ක කරන්න පුළුවන් ලොජික් බොක්ස් ක්‍රමයක. 150කට 60ක් නම් 360කට කොච්චරද? ඒකෙනුත් එන්නේ ඕකම තමයි. ගුණ කළ බලන්න 150කට 60ක් තක්කාලි තියෙන. තක්කාලි වෙනස් වෙන්නේ නැහැනේ. බණ්ඩක්ක පැල මැරුණා කියලා තක්කාලි පැල නැහැනේ. මක්කස බං උන් පලි නැහැනේ බං. බණ්ඩක්ක මැරුණා කියලා තක්කාලි පැල මැරෙන්නේ නැහැනේ. තේරෙනවද මං කියන්නේ? එහෙනම් පුතේ බිඳුවට බිඳුවයි 3 අරක් 5යි 3 අරක් 120යි 5 අරක් 24යි 24 6න් වැඩි කරාම තියෙන්නේ 144යි. උත්තරේ 144යි අංශක. අත උසන් ඒකාව නම් පට්ට දක්ෂයෙක් හොඳේ. ඇත්තට මේකාව නම් පට්ට දක්ෂයෙක් යකෝ. පට්ටම දක්ෂ. අවසාන ගාන. ඒක පට්ට. හරි. අවසාන ගාන හැදුවා ගෙදර යවුවා. නැතුව මොකෝ තියන් ඉන්නේ. මගේ ළමයි නෙවෙයි. මේ පුතේ නැවතත් මං ඉල්ලීමක් කරනවා රට වටේ පන්ති යන්න ඕනේ නැහැ සෙමිනාර් වලට යන්න ඕනේ නැහැ. මේවා තමයි හොඳම සෙමිනාර් එක. පේපරයක් කරලා සාකච්ඡා කරනවා කියන්නේ ඊට වැඩිය රෙද්දක් නැහැ. අද ගෙදර ගිහිල්ලා හරිය මේ පන්ති අර මේ යන්න නැතුව මෙන්න මේ පේපරේ 5 පාරක් හදන්නේ ඇති හොඳටම. හරි. ගායනයේ සම්බන්ධ රියැලිටි වැඩසටහනක ඩ්‍රීම් ස්ටාර් රසිකයන්ගේ මනාප ප්‍රතිශතය 1.5 අංක රයිට් ඕකේ. පුතේ මට ඉස්සෙල්ලම කියපම් මේක සායත්තද පරායත්තද? ඇයි බං? ගායකයෝ 5 දෙනයි. එක්කෙනෙක් තෝරගත්තට පස්සේ ඊළඟට ගේම දෙන්නේ ගායකයෝ 4 දෙනෙක් ඉන්නේ. ඒ හින්දා පළවෙනි සිද්ධිය දෙවෙනි සිද්ධියට බලපෑමක් ඇති කරනවා. පළවෙනි සිද්ධිය දෙවෙනි සිද්ධියට බලපෑමක් ඇති කරනවා නම් පරායත්තයි. රයිට්. කොටු දෙල අඳින්නලු. මෙන්න මේ විදිහට ඇඳලා තියෙන්න ඕන. පළමු ගැනීම දෙවෙනි ගැනීම 1 2 3
හතර පහ එක දෙක පළවෙනිය තෝරගත්තොත් දෙවෙනියට පළවෙනියට තෝරගත්තොත් දෙවෙනියට තෝරගන්න පළවෙනියක් ඉන්නවද? අංක එක කියන්නේ. මැද ටික හිස් වෙන්න ඕන. මැද ටික හිස් නම් ඔබ දක්ෂයෙක්. පරායත්ත නම් මැද ටික හිස් වෙන්න ඕන. මේ මැද ටික මේ මැද තීර පහයි. ඇයි බං පළවෙනිය තෝරගත්තම දෙවෙනියට තෝරන්න පළවෙනියක් නෑ. අංක එක තෝරගත්තම දෙවෙනියට මොකද? ආයිත් තු මවලේ පය තෝරන්නේ. ආයිත් තු කපලා තමයි ආයිමත් තෝරගන්නේ. හරි. මොකද පැටියෝ? ලකුණු 3යි. මේක සම්පූර්ණ නම් ලකුණු 3යි. තෝරාගත් දෙදෙනාම ඉරට්ටේ අංක ලැබූ දෙදෙනෙක් වීමේ සම්භාවිතාව කොටු දැලෙහි වට කරන්න. තෝරාගත් දෙදෙනාම ඉරට්ටේ වෙන්න ඕනද? දෙදෙනාම ඉරට්ටේ. එකද එක බෑ. එහෙනම් දෙකෙන්. දෙක බෑ. දෙක හතර පුළුවන්. හතර දෙක පුළුවන්. එච්චරයි. දෙක ඔච්චරයිනේ. ආන වට කරා උත්තරේ 20න් දෙකයි. උත්තරේ 10න් අත උසන්නේ එක අපු දරුවෝ. ලකුණු දෙකයි. බුදුහාම නිකන් පොලේ ගිහිල්ලා අර බඩුවල ගණන් අහන්න වගේ. කීයේයි? ලකුණු දෙකයි. මම බය කරන්න හදනවා. මම එව මේ මොකද්ද ඇහුවේ? කීයේයි? මාළු වල ගණන් අහනවා. හරි. මාළු ගණන් බව දැන දැනත් මාළු කාර්යය ගාවට ගිහිල්ලා දුකෙන් අහන්නේ. කීයද? මාළු කෑල්ලක් 500ක් විතර වෙනවා. පව් ඉතින් කන්නත් එපා. එන දුකෙන් අහන්නේ. කීයේ? කෑල්ලක් 2500. හෙට කමු හොද්දා. අද බෑ. දවස් දෙකකට සැරයක් හොද්දක් කෑම ඇති. පව් පුතේ ඇත්තටම දැන් කන්න බෑ. පෙට්ට හරි කමන්නේ. අපිට මොක? ඔයාලනේ ඡන්දෙ දුන්නේ. ඔයාලා ඡන්දෙ දුන්නනේ කරගන්න. හරි. ඊළඟට කියනවා සුදෝ රසිකයන්ගේ මනාපය සහිතව 5 දෙනාගෙන් දෙදෙනෙකු ගැහැණු ළමයි වේනා. දෙන්නෙක් ගැහැණු ළමයිලු. අවසාන වටේට තෝරා ගැනීමේ සිද්ධිය. right. P get P get P get දැන් ගෙදර ගිහලා මගෙන් අහන්න එපා සර් P get කියන්නේ මොකද්ද කියලා. යකෝ පිරිමි ගැහණු කෙටි කරලා. රිසතුට. හරිම සතුටින් ඉන්නේ අප්පා. මේ ගෑල් ළමයි 5න් 2යිලු. එහෙනම් අනිවාර්යෙන් ඉතුරු ටික පිරිමි වෙන්න එපා. ධෝනි මට කියන්න මේක ස්වායත්තද පරායත්තද? ඒයි ස්වායත්තද පරායත්තද? පරායත්තයි. එහෙනම් තර්ක කරන්නේ මෙහෙමයි. කහපාට ටී-ෂර්ට් එක බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. තර්ක කරන්නේ මෙහෙමයි. පිරිමියත් ඉන්නවා කියන්නේ පළවෙනියට තේරිච්ච එක පිරිමියෙක්. එතකොට පිරිමි 3ක් ඉන්නවා නා. දැන් ඉන්න පුළුවන් පිරිමි කීයද? දෙන්න. කලින් 5ක් හිටියා. එකක් අඩු නාම කීයේ? 4යි. මේ ඔක්කොම එන්න ඕන 4ෙන්. ඇයි ඒ? පළවෙනි පාර එකේ තෝරගත්තම 4ෙන් තමයි තර්ක කරන්නේ. ඊළඟට පිරිමියෙක් අඩු වුණා කියලා ගෑනු ගණන වෙනස් වෙනවද? නෑ. ගෑනු ගණන දෙන්න එහෙමමයි. පිරිමියත් ඉන්නවා කියන්නේ ඉස්සෙල්ලා කලින් ගත්ත තෝරගත්ත එක පිරිමියෙක්. ඒ කියන්නේ පිරිමි 3ක් හිටියා දැන් ඉන්න ඕන 2යි. තර්කයට ගන්නේ 2යි. හැබැයි ගෑනු දෙක එහෙමම ඉන්නවා. ඊළඟට මෙන්න බලන්න තර්කේ. මේ අත්තේ ඉන්නවා කියන්නේ පළවෙනියට තෝරගත්ත එක ගැහැණු. ඒ කියන්නේ ගැහැණු දෙන්නෙක් ඉන්නෝ දැන් ඉන්න එකයි. හැබැයි ගෑණියෙක් තෝරගත්තේ කියලා පිරිමි කට්ටිය එහෙමම ඉන්නවනේ. මේවා හරිද කියලා බලාගන්නේ නෙත් මේ. උඩ දෙන්න එකතු කරාම යට එක හැදෙනවද බලන්න. උඩ දෙක එකතු කරාම යට එක හැදෙනවද බලන්න. නම් මේක සම්බන්ධයෙන් කතා කරමු. මේ උඩ දෙක එකතු කරාම යට එක හැදෙන්න ඕන. හරි. දැන් අපෙන් අහනවා අවසාන වටේ සඳහා තෝරාගත් දෙදෙනා ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු වීම සම්බන්ධයි. අනේ අම්මේ පුතේ
මට කියන්න ගැහණු මේ ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් පී ගෑ ගන්න පුළුවන්. ගෑ පී ගන්න පුළුවන්. පී ගන්න බෑ. ඇයි ඒ? දෙන්නම පිරිමිනේ. ගෑ ගන්න බෑ. දෙන්නම ගැහණුනේ. එහෙනම් අර හරි දාපු දෙක තමයි ගන්න ඕනේ. මෙන්න මෙමය සම්භාවිතාව ගන්නෙ. 5න් 3 වැඩි කරනවා 4න් 2න්. 5න් 3 වැඩි කරනවා 4න් 2න්. උත්තරේ 20න් 6යි. 20න් 6යි. මෙතන 5න් 2 වැඩි කරනවා 4න් 3න්. 20න් 6යි. 20න් 6යි 20න් 6යි එකතු කරාම මේ දෙක එකතු කරාම උත්තරේ කීයද? 20න් 12යි. ඒ කියන්නේ 4න් 5න් 3යි. අත උසන්න 5න් 3 හරි 20න් 10 12 හරි ආපු කට්ටිය. සුපිරි. එතෙන්ද ලකුණු 3යි. එකතු කරලා බලන්න ලකුණු කීයද? රුක් සටහනට ලකුණු 3යි, පොඩු දෙලට ලකුණු 3යි, ඉතුරු දෙකට 2 2. මම හිතුවේ නෑ අද 12 වෙනකොට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලා මට උදව් කරන නිසා නිශ්ශබ්දව හිටිය නිසා පේපරේ ඉවර කරගන්න පුළුවන් වුණා. හරි. එහෙනම් පරිස්සමෙන් යන්න නැගිටින්න බලන්න එකතු කරන්න ලකුණු. තා විනාඩි 5ක් තියෙන එකතු කරන්න ලකුණු. ලකුණු එකතු කරන්න ඔන්ලයින් දරුවෝ. ලකුණු දාන්න බලන්න එකතු කරලා. 100න් කීයද බලන්න. හරි ලකුණු කියමු බලන්න. නැගිටින්න 100න් 100. මට මේ මුකුත් ඕනේ නැහැ. මුකුත් මෙපා. අවංකව නැගිටින්න මේ පේපරේ ලකුණු 60ට වඩා වැඩියෙන් ගත්තා නම්. නැගිටින්න බය නැතුව නැගිටින්න. 60ට වඩා වැඩියෙන් තියෙනවා නම්. ඔන්ලයින් දරුවොත් අත උස්සන්න 60ට වඩා වැඩියෙන් තියෙනවා නම්. හරි. ඒ අවංකව නැගිටිනෝකෝ බං මොකක්ද ඔයාලට මහන් තත්ත්කම නැගිටින්න මම යන්න දෙන්නේ නැහැ නැගිටිනකන් ඔයාලට සෙකන්ඩ් දෙනවා මං රයිට් ඔන්න ඔය කට්ටිය චුට්ටක් බලා ගන්න ඔය ගණන් වල ඒ අපුඩයක් ගන්න යාළුවන්ට රයිට් තව පේපර් 8ක් කරනවා පුතේ ඔය තා දැන් අදට ඉවර අද පටන් ගත්ත දෙවනි පේපරේ කෙටි පේපරේ ඉවරයි. ලබන සතියේ A කොටසයි B කොටසයි. ඔය විදියට පේපර් 8ක් කරනවා. 8 වෙනි පේපරේ කරනකොට දන්නේම නැතුව ලකුණු 80 90 පළවෙනි පේපරේ වදිනවා. බලන්න ඇත්තටම වෙනවා මම එක දන්න හින්දා කියන්නේ. ගිය පාර ළමයින්ට මම පේපර් 17ක් කරා. මේ පාර ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ පේපර් 8යි. වෙලාවම ඇති. හරි. කමන්නේ බලමු. එහෙනම් නැගිටලා ආයිබෝන් කියන්නේ ආයිබෝන් පුත්සන්නයි පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා අද 11 වසරේ තියෙන පඩකින් 11 වසරේ පාඩම සමීකරණ සමගාමී සමීකරණ සරල සමීකරණ ටික යන්නේ අවුල් කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න